සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා හැමෝම. අද අපි එකතු වෙලා ඉන්නේ ඩේසි ඔන්ලයින් ප්‍රසන්ටේෂන් එකට. ඉතින් අද මේ සෙෂන් එක කරන්නේ අපිත් එක්ක වැඩ කරන කසුන් දෙහිගම අයියා. ඔහු අවුරුදු 11ක විතර ඕෆ්ලයින් බිස්නස් ගැන එක්ස්පීරියන්ස් තියෙන, ඒ වගේම අවුරුදු 5ක ඔන්ලයින් බිස්නස් ගැන එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. ඒ වගේම ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව විශේෂවේදී උපාධිධාරියෙක්. ඒ වගේම තව දේවල් කියනවා නම් ඔහු ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. ඒ වගේම හොඳ චෙස් කෝච් කෙනෙක්. ඉතින් ඔහුගේ අත්දැකීම අපිත් එක්කම ඔයාලට බෙදාගන්න කියලා මම කසුන් මායට ආරාධනා කරනවා. thank you නිපුණා. මම හිතනවා මංව කිය ඇහෙන ඇති කියලා කට්ටියට. හැමෝටම ඇහෙනවද? හරි. ටිකක් වෙනස් විදිහකට අද ඩේසි ප්‍රොජෙක්ට් එක ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගිය මාසෙ පුරාවට හැමෝම ඩේසි ටෝකන් එකත් එක්ක ලොකුවට බිසි වෙලා හිටියේ. ඉතින් සමහර දෙනෙක්ට ඩේසි ක්ලවුඩ් ෆන්ඩ් එක ගැන අමතක වෙලා තිබුණා. ඉතින් ඩේසි ක්ලවුඩ් ෆන්ඩ් එකෙන් තමයි අපි ඩේසි ආරම්භුනේ. ඒ සෙකන්ඩ් ස්ටේජ් එක තමයි අපි කතා කරන ඩේසි ටෝකන්ස් කියලා කියන්නේ. ඉතින් චුට්ටක් මම කතා කරන්න හිතුවා ලංකාවේ අපට මේ ක්‍රිප්ටෝ ෂෙයර්ස් ගැන කතා කරනකොට සමහර දෙනෙක් ක්‍රිප්ටෝ කරන්සිස් කියලා කියන දේ ගැන හරි අදහසක් නැහැ. ඉතින් ක්‍රිප්ටෝ කරන්සිස් කියන්නේ මොකද්ද? ලංකාවේ අපට මේක නීත්‍යානුකූල දෙයක්ද? අපට ඒක ගැළපෙන දෙයක්ද? එහෙමත් නැත්නම් සරලවම කිව්වොත් ලංකාවේ අපට ක්‍රිප්ටෝ අසපයිද? අප නැද්ද කියලා ගොඩ දෙනෙක් හිතනවා. මොකද සාමාන්‍යයෙන් අපේ මොනම් හෝ දෙයක් සෙන්ට්‍රල් බැංකින් අනුමත වෙලා ඊට පස්සේ ලංකාවේ පද්ධතින් තුල නිතරම ප්‍රෝටීන් වල ඊට පස්සේ පත්තර වල හැම වෙලේම යන දෙයක් ඩේ ටු ඩේ යන නිවුස් එකක් වට පස්සෙම විතරයි අපේ ලංකාවේ ගොඩ දෙනේ ඒ දේ කරන්න පෙළඹෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා ඕනම දෙයක් යම්සි රටක නීත්‍යානුගත නැත්නම් අපි කියනවා ඒකට නීති හැදිලා ඒක වැඩ වෙන සිස්ටම් එකක් හැදීගෙන එනවා නැත්නම් හැදිලා තියෙනවා නම් ඔබ ඊළඟ අදිරට යොමු වෙන්න. නැත්නම් දැනට ඒ ශේෂ්ත්‍රයේ යෙදෙමින් ඉන්න එපා. මොකද රටක් සාමාන්‍යයෙන් ඕනෑම දෙයක්කට පෙළඹෙන්නේ ගොඩාක් පරක්කු වෙලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ලංකාවේ තත්ත්වය ගත්තොත් ඒකත් ඊට නොදෙවෙන්නේ නැහැ. අපි දන්නවා අපි ඉන්නේ ලංකාවේ. ඒතකොට ලංකාවේ මේ වෙලාවේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මම යෝජනා කරනවා ඔබට පුළුවන් නම් ඩොලර්ස් වලින් earn කරන්න, ඩොලර්ස් වලින් සේව් කරන්න කියලා. ඉතින් කෙනෙකුට එහෙම හැකියාවක් නැත්නම් ඩොලර්ස් වලින් earn කරන්න සහ සේව් කරන්න ඊටත් වඩා හොඳ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඩොලර්ස් වලින් earn කරන සේව් කරන කට්ටියත් ඊට වඩා හොඳ ක්‍රමවේද වලට සේව් කරනවා. ඒ තමයි ක්‍රිප්ටෝ කරන්සි. ඉතින් ක්‍රිප්ටෝ කරන්සිස් ලංකාවේ අපට අකපයිද ක්‍රිප්ටෝ කරන්සිස් කියන්නේ මොනවද? ඉතින් මේ ක්‍රිප්ටෝත් එක්ක අපට මොනවද කරගන්න පුළුවන්? ලාංකික සාමාන්‍ය ජනතාව වෙන ඔබ අපි වගේ අයට කුමක්ද කලකල හැකියි කියන එක තමයි සුට්ටක් අපි අද දවසේ කතා කරන්න හදන්නේ. ඉතින් මෙතනින් ඉදිරියට තියෙන පැයක වගේ කාලයක් පුරාට මම ආරාධනා කරනවා ඔබට මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. මේ විශේෂ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ඔබේ දැනුම වැඩි කර ගන්න. ඒත් එක්කම අවසාන භාගයේ මම ඔබත් එක්ක කතා කරනවා අපිට ක්‍රිප්ටෝ කරන්සිස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් මේ වෙලාවේ තියෙන හොඳම ඔපචුනිටිස් ටිකක් සම්බන්ධයෙන්. ඉතින් ඉස්සලා කිව්ව විදිහට පැයයි ඔබට ගත වෙන්නේ. ඒ පැය තුල අනිවාර්යෙන් ඔබට ලොකු දේවල් ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ නිසාම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අවසානයේ ඔබට අවස්ථාවක් දෙන්නම් Q&A session එකක්. එහෙදී ඔබට පුළුවන් ඔබේ raise your hand කියන option එක ඔස්සේ එහෙම නැත්නම් ඔබේ mic එක unmute කරලා එහෙමත් නැත්නම් chat එක ඔස්සේ ඔබේ තියෙන ගැටලුවක් ඉදිරිපත් කරලා නැත්නම් ඔබේ අදහසක් ඉදිරිපත් කරලා ඔබට අවශ්‍ය කරන පිළිතුරක් ලබා ගන්න. එහෙමනම් මම ඉදිරියට යන්නම්. මුලින්ම අපි බලමු මේ ක්‍රිප්ටෝ කරන්සිස් ඇති උනේ කොහොමද කියන එක. සාමාන්‍යයෙන් ලෝකයේ මුල් අවධිවලදී මුදල් කියලා දෙයක් තිබුණේ නැහැ. මුලින් තිබේ භාණ්ඩු හොමාරුව. ඉතින් මේ භාණ්ඩු හොමාරුවෙන් පස්සේ ලෝකෙට ආවා මෙටල්ස් නැත්නම් රෙයා මෙටල්ස් පාවිච්චි කර ගන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි කතා කරන සාමාන්‍යයෙන් රත්තරන් රිදී වගේ මෙටල්ස් වර්ග, ලෝහ වර්ග ලෝකෙට බිහි වුණා. ඉතින් ලෝකෙට බිහි වුණා කියලා කියන්නේ මිනිසුන් මේ ලෝහ භාවිතා කරන්න පටන් ගත්තා. ඉතින් එතනින් පස්සේ ඒ වගේ විවිධ සාසි පාවිච්චි කරලා කාබස්ටි හදලා ඒකත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා. මේ ක්‍රමවේද දෙකත් එක්ක යනකොට මිනිසුන් තේරුම් ගත්ත දෙයක් තමයි මේ මෙටල්ස් වලින් ලොකු ගනුදෙනු කරගන්න එක ටිකක් අපහසු කාර්යයක්. එකක් සිකියුරිටි එක පැත්ත සහ මේක බෙදලා වෙන් කරන්න පුළුවන් ඉතාමත්ම කුඩා කොටස් ප්‍රමාණය අඩු නිසා. ඉතින් ඒකත් එක්ක මිනිසුන් මේ පේපර් මනි කියලා කියන concept එක ඇති වුණා. ඉතින් පේපර් මනි කියලා කියන එක ඇත්තටම බිහි වෙන්න බලපෑවා බැංකු. ඉතින් ඉතර මේ
දැන් කතා කරන මට්ටමේ දියුණු පද්ධතියක් තිබුණේ නැහැ බැංකුව වලට. ඉතින් බැංකුව වලින් සිදු කරේ මේ මෙටල් තියාගෙන ඉවරලා ඒ වෙනුවට රිසිට් එකක් නිකුත් කරා. අපි ළඟ මෙන්න මෙච්චර රත්තරන් ප්‍රමාණයක් මෙන්න මෙයාගේ තියෙනවා කියලා. ඉතින් මේ ලැබුණු චිප් එකට පසු කාලීනව වැලියු එකක් ලැබුණා. ඒකට තමයි paper money නැත්නම් ඔබ අපි මේ දවස්වල භාවිතා කරන fiat currency රුපියල් yen ඩොලර් පවුන් වගේ fiat currency බිහි වුණේ. ඉතින් ඊට පස්සේ 1970 වෙනකොට ප්ලාස්ටික් කාඩ්ස් භාවිතයට ආවා. මේ ප්ලාස්ටික් කාඩ්ස් මේ වෙද්දී අපි දන්නවා අපි හැම කෙනාගේම wallet එකේ කෙනාගේ purse එකේ අනිවාර්යෙන් තිබෙන item එකක් වඩපත් වුණා. master cards වෙන්න පුළුවන් නැත්නම් visa card, debit card, credit card හැම දෙයක්ම. ඉතින් ඊට පස්සේ මෑත වාගේ ආපු දෙයක් නෙවෙයි ටිකක් කාලයක් තිබුණා. නමුත් ලංකාවේ ඔබ අපි බහුතර දෙනෙක් මේ ඔන්ලයින් මනි වලට නැත්නම් ඉලෙක්ට්‍රොනික මනි වලට පෙළඹෙන්න සිදු වුණා. මේ පහුගිය අවුරුද්දක කාලය පුර සිදු වුණු කොවිඩ් වසංගතයත් එක්ක. ඉතින් බැංකුව මොකක්ද කිව්වේ? ලංකාවේ බැංකු විශේෂම කාරණයක් කිව්වා එන්න එපා බැංකුව ඇතුළට ඔබ ඔන්ලයින් බැංකින් හදාගන්න ඒ හරහා ඔබේ ගනුදෙනු කරන්න. ඊට පස්සේ contactless කියලා ක්‍රමවේද ඔස්සේ සමහර QR code ස්කෑන් කරලා පේමන්ට් කරන ක්‍රමවේදයන් අපට shops වල පවා දකින්න ලැබුණා. හැබැයි මේවා අලුත් දේවල් නෙවෙයි. මේක අවුරුදු ගණනාවක් තිස්සේ ලෝකෙ තිබුණු දේවල්. නමුත් ලංකාවේ අපි පුරු වුණේ ටිකක් පරක්කු වෙලා. මෙන්න මේ විදිහටම ලෝකෙට 2008 අවුරුද්දේ ක්‍රිප්ටෝ කරන්සි ඇති වුණා. ක්‍රිප්ටෝ කරන්සිස් ඇති වුණේ බ්ලොක්චේන් කියලා කියන තාක්ෂණයේ මූල්‍යමය යෙදීමක් වශයෙන්. බ්ලොක්චේන් කියලා කියන්නේ ඉන්ටර්නෙට් එකේ ඊළඟ අදියර නැත්නම් 2.0 ඉන්ටර්නෙට් කියලා තමයි සාමාන්‍යයෙන් සැලකෙන්නේ. ඉතින් මම සරල කතාන්දරයක් කිව්වේ ක්‍රිප්ටෝ කරන්සිස් වල ඇතිවීම සම්බන්ධයෙන්. 2008 අවුරුද්දේදී ඒ ක්‍රිප්ටෝ කරන්සිස් ඇති වුණේ කියලා කියන කාරණය ඔබට YouTube එකට ගිහලා සර්ච් කරලා බලන්න පුළුවන්. මොකද්ද ලෝකයේ 2008 අවුරුද්දේ මේ ක්‍රිප්ටෝ කරන්සි එකක් ඇති වෙන්න තරම් එහෙම කන්සෙප්ට් එකක් එළියට එන්න තරම් ඇයි ලෝකෙට මෙහෙම දෙයක් අවශ්‍ය වුණේ කියලා කියන කාරණය ඔබට හොයලා බලන්න පුළුවන්. 2008 අවුරුද්දේ සිදු වුණු ලෝක ආර්ථික කඩාවැටීම සම්බන්ධයෙන් හොඳ වීඩියෝස් තියෙනවා YouTube එකේ. ඉතින් මේ ක්‍රිප්ටෝ කරන්සි වල ඇතිවීමත් එක්ක අපි ගොඩ දෙනෙක් ක්‍රිප්ටෝ කරන්සි ඉස්සර ගණන් ගත්තේ නැහැ. මොකද මටත් කියනවා එහෙම කියන්න පුළුවන් ඊටාම දුක්ඛිත අතීතයක් ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධයෙන් 2010 අවුරුද්දේදී මම මගේ පළවෙනි ජොබ් එකට මම ගිහිල්ලා මම ගියේ මාකටිං ෆීල්ඩ් එකේ ටෙක්නිකල් මාකටිං ෆීල්ඩ් එකේ. ඉතින් මාකටිං ෆීල්ඩ් එකේ අවසර මම ගොඩක් වෙලාවට ඔෆිස් එකට ඇවිල්ලා මගේ ඊමේල්ස් චෙක් කරනවා සහ මම ගොඩක් වෙලාවට ඒ දවස්වල ඉතින් බෝඩිම වල ඉන්නේ. ඉතින් බෝඩිමට යන්න කලින් ගේම් එකක් දෙකක් ප්ලේ කරලා ඔය ප්ලේ කරපු සමහර ගේම්ස් වලින් මම වින් කරලා ඒවට මට ප්‍රයිස් මනි හම්බෙලා තිබුණා. මේ ප්‍රයිස් මනි හම්බුනේ වුණා මට ඒ අවස්ථාවේ ඔප්ෂන් දෙකක් දුන්නා. එකක් බිට්කොයින් වලින් ඔබට ඕන නම් මේ ඩොලර් 100 මම ඩොලර් 100ක් වින් කරලා තිබ්බේ. ඩොලර් 100ට අදාළ කරන බිට්කොයින් වලින් පේමන්ට් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් PayPal වලින් පේමන්ට් එක කරන්න පුළුවන් කියලා. ඉතින් මම දන්නේ නැහැ බිට්කොයින් කියන්නේ මොකක්ද කියලා. අහලවත් නැහැ. ඉතින් මම ඒ දවස්වල වෙනකොට PayPal හරහා eBay වලින් PayPal වලින් පේමන්ට් කරලා පොඩි අයිටම්ස් ලංකාවට ගෙන්නගෙන ගනුදෙනු කරලා පුරුවක් තිබුණා. මම හිතුවා PayPal වලින් මේක මම ගෙන්න ගත්තොත් අඩුම ගානේ මට තවත් මොනවා හරි සාමාන්‍යයෙන් ඔරලෝසු හරි ඒ වගේ දේවල් මම ගොඩක් ප්‍රයත්න කරනවා ගත්තේ ඩොලර් 2කට ඩොලර් 3ට වගේ ওই ප්‍රමාණයට. මට ඒ වගේ ගනුදෙනුවක් කරගන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතලා මම විචෙක් කරා ඒ අවස්ථාවේ බිට්කොයින් වලින් මට ඩොලර් 100කට ලැබෙන්න තිබුණු පේමන්ට් එක. ඒ වෙනුවට මම PayPal වලින් ඉල්ලා ගත්තා. ඉතින් 2010 අවුරුද්දේදී මම බැරි වෙලාවත් ඒ ඩොලර් 100 මට හොඳට මතකයි. 2010 ඔක්තෝබර් මාසේ 20 ගණන් වල තමයි මේ කාරණය සිදු වුණේ. ඉතින් ඒවකට තිබුණු ප්‍රයිස් එකත් එක්ක ඇත්තට බිට්කොයින් එකක් මම ඒ වෙලාවේ බිට්කොයින් පේමන්ට් එක ලබාගෙන තිබුණා නම් අද ඔබත් එක්ක කතා කරන මම මෙතන ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට වෙන කිසියම් හෝ රටකට ගිහිල්ලා මල්ටි මිලියනර් කෙනෙක් වෙලා. එහෙම තමයි අවස්ථාවල් එනවා. ඒක අපි ගන්නවද නොගන්නවද කියන එක අපි මත තමයි තීරණය වෙන්නේ. ඉතින් අපේ තියෙන ඒ වෙලාවේ තියෙන ලක් එකක් බලපානවා. අපි දැනුවත් බලපානවා. ඒ වෙනකොට මට කිසිම දෙයක් මේ ක්‍රිප්ටෝ කරන්සි දැනුමක් තිබුණේ නැහැ. ඉතින් නැවත වතාවක් මට ක්‍රිප්ටෝ ගැන දැනගන්න අවස්ථාව ලැබුණේ 2017 අවුරුද්දේදී. ඒ ඉතිහාසය ඉඳලා මම මේ වෙනකල් ක්‍රිප්ටෝ කරන්සි ෆීල්ඩ් එකේ විවිධාකාර ක්‍රමවේද ඔස්සේ මයිනින් කරලා තියෙනවා, ට්‍රේඩින් කරලා තියෙනවා, අරගෙන හෝල්ඩ් කරන තියාගෙන තියෙනවා. විවිධ ක්‍රමවේද ඔස්සේ මම ක්‍රිප්ටෝ එක්ක සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. ඉතින් යම්කිසි මට්ටමක දැනුමක් තියෙනවා ක්‍රිප්ටෝ සම්බන්ධයෙන්. ඒ නිසා මම හිතනවා ඔබට ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් යමක් පවසන්න මම යම්කිසි මට්ටමක සුදුසුකමක් ලබලා තියෙන කෙනෙක් කියලා. රයිට්. අපි පටන් ගත්තේ ලංකාවේ අපිට ක්‍රිප්ටෝ කරන්සි අක්කප්පයිද කියන තැන ටික.
අපි බලමු ලංකාවේ මේ වෙලාවේ ක්‍රිප්ටෝ වල තත්ත්වය මොකක්ද. ලංකාවේ ඔබ දන්නවා ස්පීඩ් කියලා තියෙනවා වෝටර් බොටල් කම්පැනි එකක්. මේ ස්පීඩ් කියලා කියන වෝටර් බොටල් කම්පැනි එක මේ මෑතකදී ක්‍රිප්ටෝ කරන්සිස් වලින් පේමන්ට් බාර ගන්න පටන් ගත්තා. choose a cryptocurrency. ඔබට අවශ්‍ය කරන Bitcoin වලින් නැත්නම් USDT වලින් ඔබට පේමන්ට් කරලා හැකියාව තිබෙනවා ස්පීඩ් වතුර බෝතල් මිලදී ගන්න. ඉතින් ගොඩ දෙනෙක් හිතනවා ක්‍රිප්ටෝකරන්සිස් කියලා කියන එක අපට අදාළ නැහැ, අපි දන්නේ නැහැ, ලංකාවේ අපට භාවිතයක් නැහැ කියලා. මේ තියෙන භාවිතය මුදල් වර්ගයක්, මුදලේ ඊළඟ අදියර. ඉතින් ලෝකේ භාවිතයට ගන්නවා. ලෝකයේ තියෙන ක්‍රිප්ටෝකරන්සි අපි කියනවා Bitcoin ටේලර් මැෂින්, BTM මැෂින් කියලා. මේ පැත්තෙන් අපිට ක්‍රිප්ටෝ කාඩ් එකක් දාලා එහා පැත්තෙන් අපිට ඒ අදාළ රටේ මුදල් ලේඛකයට ඒක හරවා ගන්න පුළුවන් ෆැසිලිටිස් ලෝකෙ පුරා තියෙනවා 1000කට වඩා. අපේ අසල්වැසි රටෙත් තියෙනවා. ඇමරිකාවේ තියෙනවා 1000කට වඩාම ඇමරිකාව තුළ පමණක්. යුරෝපේ, ඕස්ට්‍රේලියාවේ මේ හැම රටවල් වලම තියෙනවා. මේ රටවත් දිගටයි. හැබැයි අපි දන්නවා සාමාන්‍යයෙන් තාක්ෂණය එන්නේ එකක් පරක් වෙලා කියලා. ඉතින් එහෙම වැළුවට පස්සේ අපිට තේරෙද්දි මේ ක්‍රිප්ටෝකරන්සිස් කියලා කියන්නේ ඉදිරි අනාගතය. ඒ නිසා මේ ගැන ඔබ දැනගෙන සිටීම, මේවත් එක්ක එකතු වෙලා ඉඳීමම අනිවාර්යෙන් ඔබ ජයග්‍රාහකයෙක් කරයි. මොකද වරක බිල් ගේට්ස් කියනවා ඔබ හොඳට බලන්න ලෝකේ යන්නේ කොහෙටද කියලා. ඔබට සාර්ථක වෙන්න ඕන නම් එතෙන්ද කලින් ගිහිල්ලා ඉන්න. ඉතින් බිල් ගේට්ස් ලස්සනට ඒ කාරණේ කරා මේ කොරෝනා වෛරස් එකත් එක්ක බිල් ගේට්ස්ගේ කම්පැනිස් කිහිපයක් තමයි කොරෝනා වැක්සින් එක හදන්න බාරගත්තේ. ඉතින් ඔබ දන්නවද කියලා මම දන්නේ නැහැ. ලෝකයේ මේ වෙනකොට කොරෝනා වැක්සින්ස් වලින් ඇමරිකාව තුළ නිෂ්පාදනය වන කොරෝනා වැක්සින් කිහිපයක්ම එම අයිතිය පේටන්ට් බලපත්‍රය තියෙන්නේ බිල් ගේට්ස්ගේ ආයතන වලට. ඉතින් ඒක තමයි බිල් ගේට්ස් කරේ. ඔව් කිව්ව දේත් එක සාර්ථක වෙලා ඉන්නවා. ඉතින් අපිත් තාප්පුකුණ කෙනෙක් කරපු දේ බලලා එයා කියන දේ දැකලා එතෙන් යන්න අපි උත්සාහ ගන්න ඕනේ. ඒ වගේම ලංකාවේ වතුර විතරක් දීලා නෙවෙයි අපට පුළුවන් පීසත් කන්ද මේ විදිහට www.pisafactory.com කියලා කියන වෙබ්සයිට් එක ඔස්සේ ඔබට ගිහලා ගන්න පුළුවන්. .lk කියලා කියන වෙබ්සයිට් එක ඔස්සේ අපට පීසා ඕඩර් කිරීමේ හැකියාව තියෙනවා Bitcoin පාවිච්චි. ඒත් එක්කම මේ මෑතක අවසාන වුණු අර අපි කතා කරන්නේ මරු පතරට දිය බිදක් වගේ ඉතාම මෑතක ලංකාවේ අපිට අපූර්ව සිද්ධියකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ තමයි වෙන මේ ගොඩ දෙනෙක් සෑහෙන සන්තෝෂයට උද්දාමයට පත් වුණ T20 තරගාවලියක් අවසන් වුණා මීට සතියකට දින කිහිපයකට පෙර. ඉතින් ඉන්දියාව සහ ලංකාව අතර පැවැත්වුණු T20 තරගාවලියේ ඔෆිෂියල් අපි කතා කරන නිල අනුග්‍රහය දැක්වුවේ කොයින් DCX කියලා කියන ඉන්දියානු ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක්. ඉතින් මේ ඉන්දියානු ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එක තුලින් ඉන්දියාවේදී බොහොම රිලයබල් විදියට ඉන්දියානු බැංකු හරහා මුදල් ගනුදෙනු කරලා ක්‍රිප්ටෝ කරන්සිස් මිලදී ගන්න හැකියාව ලැබිලා තියෙනවා. එනිසා අපට තේරෙනවා ඇති ක්‍රිප්ටෝ කියලා කියන්නේ මෙතනින් එහාට ලෝකේ භාවිතා වෙන ලංකාව තුලත් බොහොම ඉක්මනින් මේකට පුරු වෙමින් එන කේස්යක් කියලා. නිසා මේක ගැන දැනගන්න එක ඔබ කොයිතරම්ද වැදගත්ද කියලා කියන එක ඔබට තේරෙනවා. ඒ නිසා ක්‍රිප්ටෝ කරන්සිස් ලංකාවේ අපිට අකැප නැහැ. අපිට කැපයි සහ අපිට අනුත් හැමෝටම වඩා වැදගත්. මොකද අපි අපේ මුදල මේ වෙනකොට බාල්දු වෙමින් යන්නේ ඩොලරයකට සාපේක්ෂව. හැබැයි අපිට පුළුවන් නම් මේ ක්‍රිප්ටෝ සර්වර්ස් එක තුල ඉන්න ක්‍රිප්ටෝ කරන්සිස් කියලා කියන්නේ වටිනාකම එන්න වැඩි වෙන ක්ෂේත්‍රයක්. ඉතින් මම හරිම සන්තෝෂයෙන් ඉදිරිපත් කරන්න ඕනේ ඊළඟ ස්ලයිඩ් එක. මම මේ ස්ලයිඩ් එක ඇත්තටම දැන් මීට විනාඩි 10කට කලින් තමයි මම ඇඩ් කරේ. මගේ හොඳම හිත මිත්‍රයෙක්, මගේ පන්තියකට හිටපු යාළුවෙක් ඊට මාස 2කට විතර කලින් ක්‍රිප්ටෝ කරන්සිස් ගැන අහලා ඉවරලා එයා පයිලට් කෙනෙක් දැනට වැඩ කරන්නේ දන්නවා එක්සත් ජාතීන්ගේ සංගමේ තියෙන එක යුනිට් එකකට අනුබද්ධව වැඩ කරන කෙනෙක්. ඉතින් ඔහුට මම ක්‍රිප්ටෝ ගැන කිව්වා. ඊට මට මාස 2කට කලින් ක්‍රිප්ටෝ කරන්සිස් ගැන ඉගෙන ගත්තා. එයා ඉගෙන ගන්න ඉවර වෙලා මේ වෙනකොට ක්‍රිප්ටෝ වලින් ට්‍රේඩින් කරනවා. ඊට අමතරව මේ තියෙන්නේ ඔහුගේ එක බිස්නස් එකක් නිරාක්ෂි ජෙම්ස් කියලා ලංකාවේ තුල ඉඳලා පිටරටට ජෙම්ස් සෙල් කරන එයාගේ ජෙම්ස් ස්ටෝර් එකක්. ඉතින් අපිට පේනවා ඇති we accept cryptocurrency. මගේ මිත්‍රයා මේ විෂය ඉගෙනගෙන ඉවරලා ඔහු ඒක භාවිතයට ගත්තා ඔහුගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න. ඉතින් ලංකාවේ සිට ඇමරිකාවේ, යුරෝපයේ, ලැටින් රටවල් වලට ජෙම්ස් සෙල් කරනවා මගේ මිත්‍රයා ක්‍රිප්ටෝ කරන්සිස් පේමන්ට් එකක් වශයෙන් ලබාගෙන. ඉතින් මට හරිම සන්තෝෂයි. මොකද ලංකාව තුළ ක්‍රිප්ටෝ කරන්සිස් කියන තවත් ක්‍රමවේදයකට මට
සම්බන්ධ වෙන්න හැකියාව ලැබීම ගැන. right. ක්‍රිප්ටෝ මෙහෙම නම් ක්‍රිප්ටෝ කරන්සිස් අපි ගන්නෙ කොහොමද? සාමාන්‍යයෙන් ඉතින් ක්‍රිප්ටෝ ගැන නම් අපි ඔච්චර කතා කරා. ඒකට එක ක්‍රිප්ටෝ කරන්සිස් ලෝකේ තියෙනවා කියලා මම පොඩි දෙයක් කිව්වා. ඉතින් ක්‍රිප්ටෝ කරන්සිස් කියලා කියන එක මේ වෙද්දි තියෙනවා 11000කට වඩා වැඩි ප්‍රමාණයක්. ඉදිරියට තවත් වැඩි වෙනවා. දැන් මේ අවුරුද්ද මුල තිබ්බේ 8000කට වඩා අඩු ප්‍රමාණයක්. දැන් මේ අවුරුද්ද තුළ මේ මාස 7 තුළ පමණක් ඇවිල්ලා තියෙන අලුත් ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එතකොට 3000කට වැඩි ගණනක්. ඒ කියන්නේ ඉදිරියට තව ගොඩක් ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එයි. හරි මම ආරම්භයේ පටන් ගත්තු දේශි ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එක ගැනත් දේශි ක්‍රිප්ටෝ කරන්සි එක ගැනත් අපි කතා කරා. මේ කොයින් එක සම්බන්ධව චුට්ටක් දෙයක් කිව්වම මම ඒ ගැන ගොඩක් කතා කරන්නේ නැහැ. අපි ඒක ගැන කතා කරමු අගෝස්තු 15 පස්සේ. ගොඩ දෙනෙක් අපි කතා කරන්න ඕනේ නැහැ. ඒකත් අපෙන් අහලා කතා කරයි. මොකද්ද මේ දේශි කොයින් එක? මේකත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කාරණේ. ඉතින් ක්‍රිප්ටෝ කරන්සිස් වලට අපට යන්න පුළුවන් ප්‍රධාන ක්‍රමවේදයන් 3ක් තියෙනවා. අපට මයිනින් කරන්න පුළුවන්. මයිනින් කළා ක්‍රිප්ටෝ කරන්සිස් අරගෙන තියාගන්න පුළුවන්. ඒක ප්‍රොෆිටබල් 2015 දක්වා වගේ කාලයක් වෙනවා. මයිනින් වල සිද්ධ වෙන්නේ අපි යම්කිසි එනර්ජි එකක් අපිට අවශ්‍ය කරන හයි ස්පීඩ් ප්‍රොසෙසින් මැෂින්. ඒ මැෂින්ස් වලින් software එකක් run වෙනවා. ඒ software එක run වෙලා කාලයක් සමග අපට බිට්කොයින් නම් බිට්කොයින් නැත්නම් මයිනින් කරලා ගන්න පුළුවන් කරන්සිස් වර්ග තියෙනවා කිහිපයක්. ඒ ගොඩ දෙනෙක් බිට්කොයින් තමයි මයිනින් කරේ. මයිනින් කරලා අපිට බිට්කොයින් නම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙහෙදී අපිට ලොකු එනර්ජි එකක් වැය වෙනවා. මොකද අපි පැය 24ම මේ මැෂින් රන් කරන්න ඕන. අධික ශබ්දයක් නිකුත් වෙනවා. ඉතින් මේ අධික ශබ්දය එක්ක අපිට පුළුවන් වෙන්න වෙනවා සිස්ටම් එක කූල් කරන්න AC එකක් දීලා පැය 24ම කරන්ට් එක දීලා මේ පැත්තෙන් ඒ වගේ ශක්තියක් දෙනකොට එහා පැත්තෙන් අවුට්පුට් එක වශයෙන් අපිට බිට්කොයින් යම්කි ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් එන්න බිට්කොයින් මයිනින් වෙන එක අපහසු වෙනවා. අපි කියන බිට්කොයින් මයිනින් ඩිෆිකල්ටි එක වැඩි වෙනවා කියලා. ඉතින් ඩිෆිකල්ටි එක වැඩි වෙන්න බිට්කොයින් මයින් කරලා ගන්න තියෙන හැකියාව අඩු වුණා. මුල් කාලේදී ඔබ යොදවන ඔබට ඒන කරන්ට් කියලා ඊට පස්සේ ඔබ මේ මයිනින් සඳහා පාවිච්චි කරන සුපර් ස්පීඩ් කම්පියුටර්ස් වලට වියදම් කරන්න ඕන වියදම ඊට පස්සේ මේ ශබ්දය අඩු කරගන්න පුළුවන් විදිහට අපි යොදන්න ඕන දේවල්. අපි දන්නවා ලංකාවේ කරන්ට් එක ගත්තාම එක මට්ටමකට පවතින්නේ නැහැ. කරන්ට් එක සමහරවිට ඩ්‍රොප් වෙනවා. සමහරවිට වැඩියෙන් එනවා. සමහරවිට කරන්ට් එක නැති වෙලාම තියෙනවා. ඒක එහෙම තත්ත්වයකින් අපිට මයිනින් කරන්න අමාරුයි. නමුත් එහෙම වුණත් මයිනින් කරගෙන ගිහිල්ලා ප්‍රොෆිටබිලිටි විදිහට මයින් කරගන්න පුළුවන් කොහොමද 2015 විතර පස්සේ නැති වෙලා ගියා. ඔබට මයිනින් වලින් එන බිට්කොයින් ප්‍රමාණය අඩු වීමත් සමග දෙවෙනි ක්‍රමවේදය තමයි අපිට බයි කරලා හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන්. ක්‍රිප්ටෝ කරන්සි එකක් සිලෙක්ට් කරලා මොනවාම ක්‍රිප්ටෝ කරන්සි එකක් බයි කරලා මේක ඉදිරියේදී වැඩි වෙයි කියලා වැඩි වුණාට පස්සේ සෙල් කරන්න බලාපොරොත්තු වෙන අපිට බයි කරලා තබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒකට කියනවා බයින් ඇන්ඩ් හෝල්ඩින් එහෙම නැත්නම් හොඩ්ලින් කියලා තනි වචනකින් කියනවා. අවසාන වශයෙන් අපි කතා කරනවා ට්‍රේඩින් සම්බන්ධ. ට්‍රේඩින් හරහා අපට පුළුවන් වෙනවා ක්‍රිප්ටෝ කරන්සිස් වලට සම්බන්ධ වෙන්න. ඉතින් මමත් ට්‍රේඩර් කෙනෙක් අවුරුදු 4ක් පුරාවට මම කරන්සි මාකට් එකේ මුලින් ට්‍රේඩ් කරා. දැනටත් මම කරන්සි මාකට් එකේ මගේ ට්‍රේඩින් යම්කිසි මට්ටමකට කරනවා. හැබැයි වැඩි අවධානයක් දීලා තියෙන මේ වෙලාවේ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් වලට. මොකද ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් සාමාන්‍යයෙන් ඔබ එක දිනකට කරන්සි මාකට් එකේ ට්‍රේඩ් කරලා හොයනවා වගේ 10 ගුණයක් විතර ඔබට හොයන්න පුළුවන් ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින්. හරිද? මම මේ කතා කරන්නේ human traders. like කියන්නේ මම වගේ කෙනෙක් ට්‍රේඩ් කරොත් හොයන්න පුළුවන් ආකාරය. ඉතින් අපි කතා කරමු මට එහෙම ට්‍රේඩ් කරන්න පුළුවන් නම් ඊට වඩා හොඳට ට්‍රේඩ් කරන්න පුළුවන් දේවල් ලෝකේ තව තියෙනවා කියලා. හරි? යන් ඉස්සරහට කොට. right. මයිනින් ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරා. මේ මයිනින් වල මම ඉස්සෙල්ලා කිව්ව කාරණය එන්න මයිනින් ඩිෆිකල්ටි එක වැඩි වීමත් එක්ක ඔබට මම පෙන්නලා තියෙන්නේ මේ 2009 ඉඳලා 2012 වසර දක්වා සාමාන්‍යයෙන් බිට්කොයින් වල බිට්කොයින් තියෙන මිලියන 21යි මේ මිලියන 21කින් බිට්කොයින් 50 බැගින් ඔබට මයින් කරගන්න පුළුවන් නම් ඊළඟ අවුරුදු 4 තුළ වෙනකොට මේ මයින් කරන්න පුළුවන් එක භාගයක් අඩු වෙනවා. අපි මොකද කියනවා බිට්කොයින් හැල්වින් එකක් කියලා. ඉතින් බිට්කොයින් හැල්වින් එක කියලා කියන සෑම අවුරුදු 4කම සැරයක් බිට්කොයින් මයිනින් කරලා ගන්න පුළුවන් ප්‍රමාණය හරි අඩකින් අඩු වෙනවා. කියන්නේ පළවෙනි අවුරුදු 4 තුර ප්‍රමාණය වගේ හරි අඩක් තමයි ඊළඟ අවුරුදු 4 තුර මයින් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ බිට්කොයින් හැල්වින් එකත් ඉතා වැදගත් විශේෂම හේතුව තමයි මෙතොක් කාලයක් පුරා හැම බිට්කොයින් හැල්වින් එකකටම පස්සේ එන සමාවෙන්න බිට්කොයින් හාවින් එකකට පස්සේ එන අවුරුද්දේ ඒ කියන්නේ දැන් 2012 පළවෙනි බිට්කොයින් හාවින් එක ආවා. ඊට පස්සේ 2016 අවුරුද්දේ බිට්කොයින් හාවින් එක ආවා. අවසානයේදී 2020 කියන්නේ ගිය අවුරුද්දේ බිට්කොයින් හාවින් එක ආවා. මේ බිට්කොයින් හාවින් එක පැමිණීමත් එක්ක ඊට පස්සේ අවුරුද්දේ බිට්කොයින් වල ලොකු රැලි එකක් යනවා. ඉතින්
2016 අවුරුද්දේදී බිට්කොයින් හාවින් එක පැමිණීමත් එක්ක 2017 අවුරුද්දේ බිට්කොයින් එක එවකට ජනවාරි වල තිබුණේ 2017 ජනවාරි වල තිබුණේ එක බිට්කොයින් එකක් සාමාන්‍යයෙන් $1000ක වගේ අගේ. ඒක දෙසැම්බර් මාසයේ වෙනකොට 2017 19800කට ගියා. දැන් ඔබ අපි දැන හෝ නොදැන ඉන්නේ බිට්කොයින් හාවින් එකකින් පස්සේ තියෙන අවුරුද්දේ කියන්නේ 2021. ඔබට මතක නම් 2021 මේ බිට්කොයින් හාවින් එකත් එක්ක ක්‍රිප්ටෝ රැලි එක පටන් ගත්තා 2020 අවසාන භාගයේම නොවැම්බර් මාසෙම කියනකොට බිට්කොයින් එක වටිනාකම $8000ක 9000ක වගේ රේන්ජ් එකක තිබුණේ. අප්‍රේල් මාසෙ වෙනකොට බිට්කොයින් එකක වටිනාකම $64000 දක්වා ගියා. කියන්නේ ඉතාම කෙටි කාලයකින් 600ක වගේ රිටර්න් එකක් බිට්කොයින් හරහා පමණක් ගන්න හැකියාව ලැබුණා ගොඩ දෙනෙකුට. ඉතින් මම මේ කාරණේ කියන්න හේතු උනේ මේ බිට්කොයින් හාවින් එක දැනගෙන ඉන්න එක වැදගත්. මොකද මේ ඉන්න අවුරුද්දේ ඔබ ඉන්නේ තවමත් ඉන්නේ ක්‍රිප්ටෝ වල ඒ ප්‍රයිස් එක ඉහළට යන තැනක. ඉතින් ගොඩ දෙනෙක් කියනවා බිට්කොයින් වල වටිනාකම මේ අවුරුද්දේ අවසාන වෙනකොට ලක්ෂයකට වගේ ප්‍රමාණයකට යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා කියන කාරණේ නිසා ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් වලදී අපිට මේ බිට්කොයින් හාවින් එකත් එක්ක පස්සේ යන අවුරුද්දට ගොඩාක් වෙලාවට ලොකු ඔපචුනිටිස් එනවා. ඉතින් අපි ඉන්න මේ තැනත් එක්ක ලොකු රිටර්න් ගැනීම හැකියාවක් තියෙනවා ට්‍රේඩින් වලට සම්බන්ධ වෙලා. රයිට්. ඒ තියෙන මම ඉස්සලා කිව්වා වගේ ට්‍රේඩින් සඳහා පාවිච්චි කරන නැත්නම් මයිනින් සඳහා භාවිත කරන මැෂින් මේ ලොකු මැෂින්ස් මම ඉස්සලා කිව්ව විදිහට කෙනෙකුට ගොඩාක්කට සම්බන්ධ කරලා මේකට එනර්ජි දීලා පූල් කරලා තමයි මේ මයිනින් මැෂින්ස් වල කාර්යය සිදු වෙන්නේ. ඉතින් මට හැකියාව ලැබුණා 2018 දී ආමිනියාව කියන රටට යන්න බිට්කොයින් මයිනින් ෆාම් එකක් බලන්න. ඉතින් ඒකත් මගේ මේ ක්‍රිප්ටෝ ජීවිතේ ලබාගත්තු විශේෂී අත්දැකීමක්. ක්‍රිප්ටෝ ෆාමින් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සිස් මයින් කරන ලොකු ෆාම් එකකට වර්ගාඩි 20000ක වගේ ලොකු ඒරියා එකක් තිබුණා. මයිනින් ෆාම් එකට ගිහිල්ලා මයිනින් ෆාම් එකේ මයිනින් සිදු කරන ආකාරයේ මැෂින්ස් කොහොමද තියෙන්නේ. ඊට පස්සේ ඒකේ තියෙනවා ලික්විඩ් කූලින් කියලා. ඒ කියන්නේ ඒක නයිට්‍රජන් වල ඉල්ලලා තමයි මේ මයිනින් කරන ක්‍රමවේදය සිදු කරන්නේ. එතකොට ඒ හරහා එන රස්නේ පුළුවන් තරම් අඩු කරලා තියෙනවා. මේ විදිහට විවිධ තාක්ෂණයන් මට දැක ගන්න හැකියාව ලැබුණා. ඉතින් මෙතනින් ඉදිරියට මම පොඩ්ඩක් කතා කරන්න හොඩ්ලින් සම්බන්ධයෙන්. ඉතින් හොඩ්ලින් කියලා කියන්නේ බයි කරලා අපි සබාගෙන ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙකුට හිතනවා මේක හරියට සරල දෙයක්. ඔබ මොනවාම හෝ ක්‍රිප්ටෝ කරන්සි එකක් ගත්තා. ඒක අරගෙන කෝල් කරන ගියා. අවසානයේ ඔබේ බලාපොරොත්තුන් තැනට ප්‍රයිස් එක ආවා. ඔබ සෙල් කරා. ඔබ ස්ටාර්ට් වුණා. ඒක ඒ වගේ පහසු කාර්යයක් නෙවෙයි. මොකද කාලයත් එක්ක යන දෙයක්. සමහර වෙලාවට ප්‍රයිස් එක අපි බයි කරන කරන්සි එකේ ප්‍රයිස් එක ඉහළට යයිද නැද්ද කියලා කියන එක කාටවත් කියන්න බෑ. හරිද? එතකොට ඒ කොයි කාලෙදී ඔබ එතනින් එළියට එන්න ඕනද කියලා කියන කාරණේ කාටවත් කියන්න බෑ. හරිද? ඒතර ඔබ හරියටම ඉන්වෙස්ට් කරේ හරි ගත්තේ බෙලදී ගත්තේ හරි කරන්සි එකද කියන එක කරත් ඔබට හරි අදහසක් නැති. මේ විදිහට බැලුවාම කෙනෙකුට හිතුවට මේක හරි පහසු වැඩක් කියලා තමන්ගේ ඉමෝෂන්ස් එක මේක හරි පහසු කාරණයක් නෙවෙයි. සමහර ලාවට ඉහළට යනවා, සමහරට පහළට එනවා, සමහර අවස්ථාවල තමන් ඉන්වෙස්ට් කරපු සියලුම ටෝකන්ස් වල වටිනාකම අඩු වෙලා යනවා. මේ වගේ දෙයක් එක ඔබට ඕන වෙලාවෙදී දෙයි මේකේ ප්‍රයිස් එක වැඩි වෙන්නේ. සමහරට ඔබට හිතන්න නැති දවස්වල ඔබ මොනවාම හෝ කරන්සි එකක් ප්‍රොජෙක්ට් වල තියාගෙන ඉඳලා මේක වැඩක් නැහැ වැඩි වෙන්නේ නැහැ කියලා ඔබ ඒක වෙන කරන්සි එකකට සෙල් කරනවා. සෙල් කරුවම ඊළඟ දවසේ බලද්දී ඔබ කලින් කරන්සි එහෙම දේවල් සිදු වෙනවා. ඒ නිසා මේ ආකාරයට කෙනෙකුට ඉන්වෙස්ට් කරලා ඒ වෙනුවෙන් අල්ලගෙන බලාගෙන ඉන්නවා කියන කාරණය මම ඉස්සෙල්ලා කිව්වා වගේ එපමණ පහසු කාරණයක් නෙමෙයි. right. එහෙමනම් මේකටත් වඩා හොඳ ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි ට්‍රේඩින්. ඉතින් ට්‍රේඩින් වලට එනකොට තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි මම මැනුවල් ට්‍රේඩර් කෙනෙක් වශයෙන් මට ඔබට මගේ අත්දැකීම් බෙදා ගන්න පුළුවන් සහ ඔටෝමේටඩ් ට්‍රේඩින් කියලා කියන දෙක මේ වෙද්දි ලෝකේ සෑහෙන මට්ටමකට දියුණු වෙලා තියෙනවා. ඉතින් මම මගේ දැනුමත් එක්ක මගේ කෙස් ක්‍රීඩාවේ තියෙන දැනුමත් එක්ක මම ඔබත් එක්ක යමක් බෙදා ගන්නම්. ඉතින් 2000 අවුරුද්දට පෙර 1996 දී ලෝකේ මට මතක පළවෙනි කම්පියුටර්ස් සහ ටෙස්ට් ලෝක සූර්ය අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා. මේ 1996 මේ තරගයේදී අපි කතා කරන මේ කම්පියුටර්ස් නැත්නම් ඔටෝමැටික් සිස්ටම් වලට පරාජය වෙන්න සිදු වුණා. මොකද එවකට හිටපු ලෝක සූර්යයා නැත්නම් අපි කතා කරන මිනිස්
සිතුවිලි සහ මිනිසා විසින් පාවිච්චි කරන ස්ට්‍රැටජිස් වලට හැකියාව ලැබුණා මේ කම්පියුටර්ස් අභිභව යන්න. හැබැයි වැඩි කාලයක් ගියේ නෑ. 1997 දී අපිටම මාස ගානකින් නැවතත් ඊට වඩා ඩෙවලොප් කරපු කම්පියුටර් එකක් එක්ක තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලියේදී අපි මේ කතා කරන ලෝක ශූරයා ඉතාමත්ම අපහසු මට්ටමින් පරාජයට පත් වුණා මේ අපි කතා කරන කම්පියුටර් සම්මුතිය. එදාන් පස්සේ මේ තාක් කාලයක් පුරාවට කම්පියුටර් එකක් බීට් කරන්න නැත්නම් පරාජය කරන්න හැකියාව ලැබුණේ නැහැ අපේ මිනිසුන්ට. ඉතින් ටෙස් කියන්නේ ස්ට්‍රැටජිස් සෑහෙන දුරට පාවිච්චි කරන ක්‍රමවේදයක්. සෑහෙන වේගයෙන් සිතන්න ඕන විවිධාකාර ක්‍රමවේදයන් ඔස්සේ සිදුතු එකට වෙනස් අවස්ථාවන් ගොඩක් එකට අරගෙන සංසන්දනය කරලා බලන්න ඕන වගේ දේවල් කියලා ඒකවත් තීරණ ගන්න ඕන අවස්ථාව කියන එකක් බොහෝ දුරට ට්‍රේඩින් වලට සමානයි. එතකොට දැන් අපි ඉන්නවා ට්‍රේඩර්ස්ලා මැනුවල් අපි ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලා ඉන්නවා. මම කියවම අවුරුදු 4ක් තිස්සේ ට්‍රේඩ් කරන ට්‍රේඩින්. හැබැයි මේ වෙනකොට සෑහෙන ඔටෝමේටඩ් ට්‍රේඩින් පැත්ත නැත්නම් අපි කතා කරන කම්පියුටර්ස් වලින් නැත්නම් ඉතින් එහාට දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අපි කතා කරන කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ක්ෂේත්‍ර හරහා ඔටෝමැටික් ට්‍රේඩින් කියන ක්ෂේත්‍රය සෑහෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ප්‍රධානම හේතුව තමයි මැනුවල් ට්‍රේඩින් වලදී ඔබ අපි බහුතර දෙනෙක් මුණ දෙන ට්‍රේඩින් සයිකොලොජි එක. ඒ කියන්නේ ට්‍රේඩින් කරනවා නම් කෙනෙක් ඒ ට්‍රේඩින් කරනකොට එයාට 70%ක් තියෙනවා කියලා කියන්නේ ට්‍රේඩින් සයිකොලොජි. 30%යි තියෙන්නේ ඔබ භාවිතා කරන ට්‍රේඩින් ස්ට්‍රැටජි. ඔබට තියෙන සයිකොලොජි එක හොඳ මට්ටමකට නැත්නම් ට්‍රේඩ් එකක් හරියට ඔබට කරගන්න බෑ. ට්‍රේඩ් එකකින් ඔබට හරි තැනකින් එන්ටර් වුණාට ඔබට ට්‍රේඩ් එකෙන් එළියට එක්සිට් වෙන්න බෑ. මොකද ඉමෝෂන්ස් වැඩ කරනවා. ෆියර් වැඩ කරනවා. අපි කියනවා ඒකට තියෙන තව greed කියලා කියන්නේ අපි කියනවා ඒකට තණ්හාව කියලා. ඉතින් මේ ගොඩාක් දේවල් මිනිසෙක්ගේ හිත තුළ වැඩ කරනවා. ඉතින් මැනුවල් ට්‍රේඩින් වලදී මේ දේවල් බලපනවා. මේ දේවල් ඕවර්කම් කරලා ඇවිල්ලා ට්‍රේඩින් වලින් වින් කරන්න පුළුවන් කියලා කියන්නේ ලෝකයේ 100%කට පමණයි. 95%ක් මෙතෙන්දී අසාර්ථක වෙනවා. එහෙමනම් මැනුවල් ට්‍රේඩින් තවදුරටත් සාර්ථකද? මෙතෙන්ද පොඩි එක්ෂන් මාර්ක් එකක් මට තියන්න ඕනේ. මේ මම පෙන්නන්නේ සාමාන්‍යයෙන් මැනුවල් ට්‍රේඩර් කෙනෙක් ට්‍රේඩ් කරනකොට ඔහුට සිදුවෙන මානසික වශයෙන් සිදුවන ඩිස්ට්‍රැක්ට් වෙන තැන් නැත්නම් මානසික වශයෙන් ඔහුට ඕවර්කම් කරන්න නැත්නම් විසඳාගත යුතු ගැටලු කීපයක්. මේක ඇත්තටම ඔටෝමැටික් ට්‍රේඩින් වල නැහැ. මොකද කම්පියුටර්ස් වලට එහෙම සිතුවිලි නැහැ. ඒකට එයාට ට්‍රේඩ් එකක් දාලා ඉවර වෙලා මේ ට්‍රේඩ් එක දීලා තියෙනවා නම් මෙන්න මේ තැනින් එලියට එන්න කියලා ට්‍රේඩ් එකෙන් ප්‍රොෆිට් එක අරගෙන නැත්නම් මෙන්න මේ තැනින් ලොස් එක අවම තැනකින් අරගෙන එලියට එන්න කියලා එයා ඒ ආකාරයෙන් සිදු කරනවා. හැබැයි මැනුවල් ට්‍රේඩ් කරන කෙනෙක් ඒ කාරණේ සිදු කරන්නේ නැහැ. ඒ විදිහට බැලුවට පස්සේ මැනුවල් ට්‍රේඩින් වලට වඩා අපි මේ කතා කරන ඔටෝමැටික් ට්‍රේඩින් නැත්නම් ඇල්ගොරිතමික් ට්‍රේඩින් කියලා කියන එක ඉදිරියෙන් ඉන්නවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට බැලුවටම දැන් ඔබට තේරෙනවා ඇති අපි කතා කරන ආපු ගමනේදී ක්‍රිප්ටෝ කරන්සීස් වල වටිනාකම සහ ක්‍රිප්ටෝ කොයි වගේ තැනකටද යන්නේ? එහෙමනම් අපිට ක්‍රිප්ටෝ වලට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේද මොනවද? මේ ක්‍රිප්ටෝ වලට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේද ඔස්සේ මැනුවල් ට්‍රේඩින් සහ ඇල්ගොරිතමික් ට්‍රේඩින් ගන්නට පස්සේ ඇල්ගොරිතමික් ට්‍රේඩින් පැත්ත ඉදිරියෙන් තියෙනවා. හැබැයි ඇල්ගොරිතමික් ට්‍රේඩින් වල ලෝකයේ තියෙන ඇල්ගොරිතමික් ට්‍රේඩින් වලින් ඉහළින්ම තියෙන්නේ AI ට්‍රේඩින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඉතින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ට්‍රේඩින් පැත්ත ලෝකයේ අපට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවල් මොනවද තියෙන්නේ? මම ඉදිරියේදී කතා කරනවා ඒ සම්බන්ධයෙන්. මේ ස්ලයිඩ් එක දාන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි ඔබට මේ පේනවා ඇති අපි සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන බැංකු පද්ධතිය තුළ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි ඉන්න ස්ටොක් මාකට් වෙන්න පුළුවන් අපි අහලා පුරුදු නම්බර්ස් එක බලනකොට අපිට හුරු පුරුදු නම්බර්ස් තියෙනවා ඇනුවලි 110ක් ඇනුවල් 115ක වගේ රිටර්න් එකක් ගන්න. අවුරුද්දටම 115ක් දෙනවා අපේ බැංකුවේ ඇවිල්ලා මේකට මුදල් යොදවන්න. නැත්නම් FD එකක් දාන්න. එහෙම කින්තන් තියෙනවා. ඉතින් එකක් රුපියල් වලින් අපි ඉතුරු කරනවා කියන්නේ අවුරුද්දකට පස්සේ ඔබ ගන්න ඉන්ට්‍රස්ට් එකත් එක්කම බැලුවාම සමස්ත මුදලේ වටිනාකම ඊටත් වඩා පහළට ගිහිල්ලා. මේ වෙලාවේ අපි රුපියල් ඩලර් 37ත් එක්ක. හැබැයි මේක ගත්තට පස්සේ මම මේ කතා කරන ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට එනකොට මේ දෙන්නේ හෙජ් ට්‍රේඩ් කියලා කියන ක්‍රිප්ටෝ කරන්සි එකක් ඉහළින්ම දක්වලා තියෙන්නේ. ඔබට පේනවා දවස් 7ක කාලයක් තුළ 265කට වඩා වැඩි රිටර්න් එකක් අපිලා.
එකයි කිව්වේ මේ අපි කතා කරන ශේෂ්ත්‍රය ක්‍රිප්ටෝ කරන්සිස් වල ලොකු මූවමන්ට් සහ ලොකු නම්බර්ස් ඔබට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේක පෙන්නාම පටන් ගන්න හේතුව සමහර කෙනෙකුට හිතන්න පුළුවන් ක්‍රිප්ටෝ වලින් මෙච්චර රිටර්න් එකක් ගන්න පුළුවන්. මම ස්ටොක් ට්‍රේඩින් වල වැඩි යෙදිලා නැහැ. හැබැයි මම දන්න කාරණා ස්ටොක් ට්‍රේඩින් වලට වඩා වැඩි මූවමන්ට් එකක් තියෙනවා කරන්සි මාකට් එකේ. අපි කතා කරන ෆොරෙක්ස් වල ෆොරෙක්ස් වලට වඩා වැඩි මූවමන්ට් එකක් තියෙනවා. නැත්නම් වොලටිලිටි එකක් තියෙනවා ක්‍රිප්ටෝ මාකට් එකේ. ඉතින් සාමාන්‍ය කියමනක් තමයි ස්ටොක් මාකට් එකේ මාසික කාලයක් තුළ සිදුවන මූවමන්ට් එක ෆොරෙක්ස් මාකට් එකේ සතියක වගේ කාලයක් තුළ සිදුවනවා. ඉතින් ෆොරෙක්ස් මාකට් එකේ සතියක තුළ සිදුවන මූවමන්ට් එකක් නැත්නම් ප්‍රයිස් ඉහළ පහළ යාම ක්‍රිප්ටෝ මාකට් එකේ දවසකට අඩු කාලයක් තුළ සිදුවෙනවා. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක වැඩි වොලටිලිටි එකක් තියෙන මාකට් එකක් තමයි ක්‍රිප්ටෝ කරන්සිස් කියලා කියන්නේ. ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඔබ දන්නවා නම් කොතනින්ද බයි කරන්න ඕන කොතනින්ද එක්සිට් වෙන්න ඕන කියන එක වඩාත් වඩා හොඳට දන්න ට්‍රේඩින් සිස්ටම් තියෙනවා නම් ඒ හරහා ලොකු ප්‍රොෆිට් එකක් ලබා ගැනීමේ හැකියාව ඔබට අපිට තියෙනවා. ඉතින් මේ ගැන කතා කරපුවත් එක්කම මම ඔබත් එක්ක ෂෙයා කරගන්නවා ක්‍රිප්ටෝ ඔටෝ ට්‍රේඩින් සම්බන්ධයෙන් අපට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි DeFi AI සිස්ටම් නැත්නම් Decentralized AI සිස්ටම්. ඉතින් මෙතනින් ඉදිරියට මම කතා කරන්න හදන DeFi high risk high return opportunity එකක්. අපි දන්නවා සාමාන්‍ය ඕනම ශේෂ්ත්‍රයක් ගත්තට පස්සේ රිස්ක් එකක් තියෙනවා. මොකද ඕනම දෙයක් ගන්නකොට අපි දන්නවා බැංකුවක මුදල් යොදලා තිබුණත් රිස්ක් එකක් තියෙනවා. බැංකුවක ලංකාවේ මුදල් යොදලා තිබුණත් ඒ මුදල් වලට ආවරණයක් ලැබෙන්නේ යම් කිසි ප්‍රමාණයකට පමණයි. අපි කෝටියක් දාලා තිබ්බා කියලා අපට කෝටියක මුදලක් නැවතත් ලැබෙන්නේ නැහැ මොනම හෝ ආකාරයකින් ඒ බැංකුව බංකොලොත් වීමක් සිදු වුණොත්. ඒ නිසා ඔබ ඒ සම්බන්ධයෙන් තියෙන terms and conditions central bank එක බැංකුත් තුනට කියලා කියවලා බලන්න. ඒ හරහා ඔබට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මම මේ කතා කරන්නේ ඔබට business opportunity එකක් පෙන්වා දීමක්. ඉතින් ඔබ විසින් මේක සම්බන්ධයෙන් සමස්ත තමන් විසින් සිදු කළ යුතු අපි කියන රිසර්ච් එක කරන්න හොයලා බලන්න මේ සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය කරන දැනුම වැඩි කරගන්න. මම ඇත්තටම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙවෙයි. මට පුළුවන්කම තියෙන්නේ ඔබට මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් තියෙන රිස්ක් එක සහ ඔබට ලැබෙන රිටර්න් එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර දෙන්න. මම ආරාධනා කරනවා ඔබට මේ දෙන ස්ලයිඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරන් කියවලා බලන්න ඔබලක තියාගන්න. තියාගෙන ඊට පස්සේ ඔබට මේක කියන දේ මොකක්ද කියලා කියන එක හොඳ ආකාරයෙන් අවබෝධ වෙයි. right. DeFi සරලවම කිව්වොත් එහෙම ඔබ අපි සාමාන්‍යයෙන් අහලා තියෙන මියුචුවල් ෆන්ඩ්ස් වල සිදුවන ක්‍රියාවලියම තමයි DeFi වලදී සිදු වෙන්නේ ටිකක් වෙනස් ආකාරයකට. ඉතින් රිටේල් ක්ලයන්ට්ස්ලා ඊප දෙනෙක් එකතු වෙලා ඔබ අපි වගේ ෆන්ඩ් එකක් බිල්ඩ් අප් කරනවා. මේ බිල්ඩ් අප් කරගත් ෆන්ඩ් එක DeFi හරහා ඔටෝමැටික් නැත්නම් ඔටෝමේටඩ් ට්‍රේඩින් සිදු කරනවා. අපි කතා කරපු ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ. ඉතින් මෙතෙන්දී මේ ඔටෝමැටික් ට්‍රේඩින් සඳහා සම්බන්ධ වෙන්නේ එන්ඩෝටෙක් කියලා කියන ආයතනයක්. මේ එන්ඩෝටෙක් ආයතනය කවුද? මේකේ ෆවුන්ඩර් කවුද? ඊට පස්සේ එන්ඩෝටෙක් ආයතනය කොපමණ කාලයක් තිස්සේ ලෝක තුල තියෙනවද? මොන අවුරුද්දේද මේක ආරම්භ වුණේ? ඊට පස්සේ එන්ඩෝටෙක් ආයතනයේ මීට කලින් ක්‍රිප්ටෝ ට්‍රේඩින් වල කරලා තියෙනවද? එහෙම නම් ඒවට රිසර්ච් මොනවද? ඒත් එක්කම අපි එන්ඩෝටෙක් ආයතනයේ ඉදිරි දැක්ම මොනවද? තව ඉදිරියට තියෙන අවුරුදු ගානක මොන වගේ ගමන් මාර්ගයක යන්නද බලාපොරොත්තු වෙන්නේ? මේ සියලුම දේවල් ගැන අපි ඉදිරියේ එන සයිට් වලදී කතා කරනවා. ඉතින් මෙතන සිද්ධ වෙන්නේ ක්ලවුඩ් ෆන්ඩ් එක අපි විසින් එකතු කරගත්ත ඔටෝමැටික් ට්‍රේඩින් සිදු කරලා ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ එන ප්‍රොෆිට් එකෙන් කොටසක් නැවතත් එන්ඩෝටෙක් ආයතනයට යනවා. මොකද අපි දන්නවා චැරිටියක් නෙවෙයි සිදු කරන්නේ. එතන බිස්නස් එකක් වෙන්නේ. ඉතින් ඔවුන් ලබා ගන්නවා ඔවුන්ගේ ලාභය අපට ලබා දෙනවා අපේ ලාභය. මේ ක්‍රමවේදය ඔස්සේ වැඩ කරන එකක් තමයි මේ DeFi managed fund කියලා කියන්නේ. සරලවම ඔටෝමේටඩ් ට්‍රේඩින් සිස්ටම් එකක් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් භාවිතා කරලා සිදු වෙනවා. එම්නම් DeFi automated trading සිදු කරන්නේ කවුරුන් විසින්ද? මෙතන දක්වලා තියෙනවා එන්ඩෝටෙක් ආයතනය. එන්ඩෝටෙක් කියලා කියන්නේ 2012 අවුරුද්දේ ඩොක්ටර් ඇනා බෙකර් විසින් ෆවුන්ඩ් කරපු නැත්නම් ආරම්භ කරපු ආයතනයක්. ඉතින් ඩොක්ටර් ඇනා බෙකර් කියලා කියන්නේ සාමාන්‍ය චරිතයක් නෙවෙයි. 2000 අවුරුද්දේ ඉඳලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධයෙන් PhD එකක් හෝල් කරන ලේඩි කෙනෙක් තමයි අපි මේ කතා කරන ඩොක්ටර් ඇනා බෙකර්. සාමාන්‍යයෙන් ලෝකේ අවුරුදු 30 ගණනක් තිස්සේ විසඳන්න බැරුව තිබුණු පරිගණක පැත්තේ තිබෙන විශේෂයෙන් ලැන්ග්වේජස් පැත්තේ තිබෙන වැදගත් ගණිතමය සමීකරණ කිහිපයක් විසඳීම නිසා
තමයි ඩොක්ටර් ඇනාබෙකට මේ PhD එක ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ highly intelligent ලේඩි කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට තමයි හැකියාව තිබෙන්නේ මේ වගේ highly efficient AI algorithm develop කරන්න. ඉතින් 2012 අවුරුද්දේදී ඉන්ඩෝටෙක් ආයතනය ආරම්භ කරාට මේ කට්ටිය AI trading algorithm develop කරන්න ආරම්භ කරේ 2017 දී. ඊට කලින් අපි දන්නවා කෘත්‍රිම බුද්ධිය කියලා කියන එක trading වලට පමණක් නෙවෙයි යෙදෙන්නේ. තව ගොඩක් දේවල් වලට භාවිතා වෙනවා. ඉතින් විශේෂයෙන් ට්‍රේඩ් කරන බ්‍රෝකර්ස්ලා මේ දේවල් ගොඩක් පාවිච්චි කරනවා. ඉතින් අය බොහොම සමීපව ට්‍රේඩින් බ්‍රෝකර්ස්ලා කීප දෙනෙක්ම කලින් ගණන් කරලා තියෙනවා. ඒ වගේම ඔබට පුළුවන් එන්ඩෝටෙක් ආයතනය සම්බන්ධයෙන් ඒ වගේම ඩොක්ටර් ඇනාබෙක සම්බන්ධයෙන් වැඩිදුර විස්තර Google කරලා හොයාගන්න. ඒත් එක්කම මම අපේ මිත්‍රෙක් ආරාධනා කරනවා පුළුවන් නම් chat එකට දාන්න එන්ඩෝටෙක් ආයතනයේ වෙබ්සයිට් එක. ඉතින් කෙනෙකුට පුළුවන් www.endotech.io කියලා කියන වෙබ්සයිට් එක ඔස්සේ ගිහිල්ලා බලන්න මේ මෙතුවක් කලක් පුරාවට ට්‍රේඩින් හරහා කොපමණ විදිහේ රිටර්න් එකක් ක්ලයන්ට්ස්ට දීලා තියෙනවද මේ එන්ඩෝටෙක් ආයතනය කියන එක දැක ගන්න. ඉතින් ඒත් එක්කම එන්ඩෝටෙක් ආයතනයේ ඉතා වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් ඔබ අපි දන්නවා ලංකාවේ සහ ආසියානුකරයේ ගොඩ දෙනෙක් ක්‍රිප්ටෝ ට්‍රේඩින් සඳහා භාවිතා කරන්නේ Binance කියලා කියන ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එක. හැබැයි ඇමරිකාව තුළ top 10 digital currency exchanges වල ඉන්න එක exchange එකක් තමයි Gemini කියලා කියන්නේ. මේ Gemini කියලා කියන exchange එකේ institutional partner කෙනෙක් වශයෙන් එන්ඩෝටෙක් ආයතනය list වෙලා තියෙනවා. ඒකට ප්‍රතිර්ණ ඇති Gemini කියලා කියන්නේ ඇමරිකාව තුළ තියෙන පළවෙනි 10 අස්සේ තියෙන crypto exchange එකක්. ඒකට එහෙම exchange එකක් ඇයි institutional partner කෙනෙක් වශයෙන්. ඒ කියන්නේ සාමාන්‍ය institutional partner එක්ක වශයෙන් සම්බන්ධ කරගන්න ඒ කට්ටියක තියෙන ගොඩක් වෙලාවට trading bots ලා නැත්නම් AI trading bots ලා සම්බන්ධයෙන් ඒ සේවය ලබා ගන්න. ඉතින් ඒ නිසාම ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි එන්ඩෝටෙක් ආයතනය Gemini එක්ක සම්බන්ධ වෙලා මේ වගේ දුර ගමනක් යන්න නම් එන්ඩෝටෙක් ආයතනයේ තියෙන වටිනාකම මොන වගේද කියලා කියන කාරණේ. ඒකත් එක්කම මම කිව්වා එන්ඩෝටෙක් ආයතනය Australian stock exchange එකේ ලිස්ට් එක බලාපොරොත්තු වෙනවා 2002 අවුරුද්දේදී. ඒ හරහත් ඔබට මේ දේශීය ක්ලවුඩ් ෆන්ඩ් එකට සම්බන්ධ වීමේ අවස්ථාවක් ලැබෙනවා මේ එන්ඩෝටෙක් වල ස්ටොක් එකට හිමිකම් කියන්න. ඉතින් සාමාන්‍යයෙන් මේවා අමතර ඔබට ලැබෙන ප්‍රතිලාභ ට්‍රේඩින් ප්‍රොෆිට් වලට අමතරව ඉතින් එන්ඩෝටෙක් හරහා ඔබට එන්ඩෝටෙක් ස්ටොක් එකක් කියලා කියන්නේ පොඩි ගණන් වල එන ස්ටොක් නෙවෙයි. රයිට්. ඉතින් ඉතින් පස්සේ මම මේ දකුණු පැත්තේ තියෙන ස්ක්‍රීන්ෂොට් එක පොඩ්ඩක් පෙන්නන්නම්. මේක අතරම කාලයකට කලින් මේ අපි කතා කරන්නේ ජූනි මාසයේ පළවෙනිදා වෙනකොට ඔටෝමේටඩ් ට්‍රේඩින් හරහා ලැබුණු ප්‍රොෆිට් එකක් මේ පෙන්නලා තියෙන්නේ $6300ක ට්‍රේඩින් account එකකට 34.92ක රිටර්න් එකක් ජූනි මාසයේ පළවෙනිදා වෙද්දී ලැබිලා තිබුණා. ඉතින් මේ ප්‍රමාණය මේ වෙනකොට 60 ගණන් වලට වැඩි වෙලා තිබෙනවා. මේ ඊයේ අද දවස වගේ වෙනකොට අපිට දැක ගන්න පුළුවන් වෙයි මෙතන ඉන්නවා අනිවාර්යයෙන්ම බහුතර දෙනෙක් මේ වෙද්දී තම තමන්ගේ ස්ක්‍රීන්ෂොට් බහුතර දෙනෙක් ෂෙයා කරලා තියෙනවා. ඔබට වැඩිදුර විස්තර ගන්න ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ FB page එකට official FB page එකට Diamond Team official FB page එකේ link එකත් ඔබට chat එක හරහා සම්බන්ධ වෙලා දැනගන්න පුළුවන්. අනිවාර්යෙන් දේශී සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන දේශී ගැන වැඩිදුර ඉගෙන ගන්න කැමති, ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගන්න කැමති සහ opportunity seeker කෙනෙක් නම් ඔබ එහෙම නැත්නම් ඔබේ චිත්තයම ඉන්නවා නම් අනිවාර්යෙන් උන්ට ආරාධනා කරන්න මම ඉස්සර කියපු අපේ Facebook page එකට ඒ හරහා ඔබට දැනගන්න පුළුවන් වෙයි ඉගෙන ගන්න පුළුවන් මේ ක්‍රිප්ටෝ කරන්සි වලින් ඔබට වැඩක් ගන්න පුළුවන් කොහොමද කියන එක මුල සිට සරලව අපි දන්නා සිංහල භාෂාවෙන්ම දක්වලා තිබෙනවා. කොයි ආකාරයෙන්ද ඔබට මේ විෂය ඉගෙන ගන්න පුළුවන් කියන කාරණේ. ඉතින් එතන සිටින්නේ එක වගේ අදහස් තරණ මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකෙන් ලංකාව තුළට මුදල් ගේන්න ලොකු කැපවීමකින් වැඩ කරන පිටසක්. මේ වෙද්දී ෆයිල්ස් එකට වැඩි පිටසක් අතර ඉන්නවා. ඔබට ආරාධනා කරනවා එතෙන්ද සම්බන්ධ වෙන්න කියලා. ඒ හරහා ඔබට සම්බන්ධ වුණොත් දැක ගන්න පුළුවන් වෙයි මේ වෙනකොට කොච්චර විතර ප්‍රමාණය වලින් ප්‍රොෆිට් ජෙනරේට් කරගෙන තියෙනවද තමන්ගේ කියලා. ඉතින් මම එක කියනවට වඩා
වඩා සාර්ථකයි කියලා හිතනවා. එතෙන්ද ගිහිලා අපිට බලුවොත් එහෙම දැක ගන්න පුළුවන් කොච්චර දෙනෙක් ට්‍රේඩින් වලින් කොපමණ විදිහට ප්‍රමාණ වලින් රිසල්ට් අරන් තියනවද කියන එක. right. දැන් අපි යමු මම ඉස්සෙල්ලා කිව්වා DAISY road map එක. එනොටෙක් ආයතන දෙක සම්බන්ධ වෙලා DAISY මොනවද කරන්න හදන්නේ? මේ එනොටෙක් ආයතන මම කිව්වා 2012 ආරම්භ කරා. ඊට පස්සේ 2017 අවුරුද්දේදී AI crypto trading ආරම්භ කරා. ඒ හරහා 2020 වෙනකල් අවුරුදු 3ක කාලයක් පුරාවට ලයිව් account වල trade කරා. මේ ලයිව් account වල trade කරලා ඒ හරහා 800කට වඩා annual return එකක් ලබා දීලා තියෙනවා. මම ඒක තමයි අපිට කිව්වේ. යන්න ඉන්ටර්නෙට් ආයතනයේ official website එකට ගිහිල්ලා check කරලා බලන්න ඒ trading boards වගේ මොන ආකාරයක return තිබිලා තියෙනවද කියන එක. ඉතින් 2017 ඉඳලා 2020 වෙනකොට 2020 දී ඉන්ටර්නෙට් ආයතනයේ company valuation එක මිලියන 100ක ඉක්මවා ගිහිල්ලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මේ ඉන්ටර්නෙට් ආයතනයට කෙනෙකුට සම්බන්ධ වෙන්න බැයිද කියලා හිතන්න පුළුවන්. ඇයි අපි DAISY හරහාම යන්නේ? අපිට පුළුවන් කෙලින්ම ගිහලා ඉන්ටර්නෙට් ආයතනයේ ට්‍රේඩින් සම්බන්ධයෙන් තියෙන බොට් කෙනෙක් හොයලා ඉවරලා ඒ ට්‍රේඩින් බොට් එක ඩිරෙක්ට් ඉන්වෙස්ට් කරන්න. අනිවාර්යෙන් පුළුවන්. ඔබලගේ හිතෙනවා නම් අවම වශයෙන් ඩොලර් මිලියනයක්. අවම වශයෙන් ඔබලගේ ඩොලර් මිලියනයක් තියෙනවා නම් ඔබට ගිහලා ඉන්ටර්නෙට් ආයතනයේ ඩිරෙක්ට් පර්චේස් කරලා ට්‍රේඩින් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඩොලර් මිලියන එකක් තියෙන කට්ටිය කීයෙන් කී දෙනාද ඉන්නේ? ඒකම ඔබට අවුරුද්දකට පුළුවන් වෙන්න ඕන ඩොලර් 2,50,000ක් ට්‍රේඩින් ෆී එක වශයෙන් ගෙවන්න. මෙන්න මේ එක තියෙනවා නම් ඔබට කරන්න පුළුවන් කෙලින්ම ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ මුදල් යොදවලා ඔබේ ට්‍රේඩින් කරගෙන ඔබට අවශ්‍ය කරන රිටර්න් එක ගන්න. හැබැයි අපි දන්නවා ලෝකෙන් ඒ සිදු කරන්න පුළුවන් ප්‍රමාණය ඉතාම අතුරුස්සක් ඉන්නේ කියලා. ඒ නිසාම තමයි මේ DAISY කියන ප්‍රොජෙක්ට් එක ඇති වුණේ. ඔබ අපි වගේ පිරිසක් එකට එකතු වෙලා ඊට වඩා ලොකු මුදලක් හදලා ඒක ට්‍රේඩින් කරන්න දාලා ඒ හරහා ප්‍රොෆිට් එක ඔබ අපි සියලු දෙනාට බෙදා හදා ගන්න. ඉතින් 2021 අවුරුද්දේදී ජනවාරි මාසේ 10 වෙනිදා තමයි soft launch එක සිදු වුණේ. ඊට පස්සේ මාර්තු මාසේ 31 DAISY proper launch එක සිදු වුණා. ඉතින් DAISY බලාපොරොත්තු තියෙන මේ වෙනකොට ඩොලර් මිලියන 100කට වඩා වැඩි ප්‍රමාණයක් මේ අපි කතා කරන asset under management වලට නැත්නම් trading fund එක crowd fund එක බවට එකතු වෙලා තියෙනවා. නමුත් තාකට් එක තියෙන්නේ මේ අවුරුදු අවසාන වෙනකොට ඩොලර් මිලියන 500ක crowd fund එකක් build up කරන එක. ඒකත් එක්කම මේ අවුරුද්දේදී මීට දැන් මාස කිහිපයකට පෙර DAISY IDO launch pad එක සහ DAISY token සම්බන්ධ වෙන්න දැනුවත් වෙන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ හරහා ලොකු දෙනෙක් ප්‍රතිලාභ ලබා ගත්තා. මම කිව්වා ඒ ප්‍රතිලාභ සම්බන්ධයෙන් අපොස් 15 වෙනිදා පස්සේ ඔබට දැක ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒකත් එක්කම හෙට දිනේදීත් අපිට දැනගන්න ලැබෙනවා විශේෂ දෙයක්. ඉතින් අපි ඒ හරහා ඔබට දැනුම් දෙන්නම් සමහර විට අපට හැකියාවක් ලැබෙයි DAISY tokens වලට නැවතත් සම්බන්ධ වෙන්න. ඒ ගැන කතා කරමු හෙට දවසේදී. right. ඉතින් 2022 දී බලාපොරොත්තුවක් තියෙනවා DAISY forex trading වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඒත් එක්කම අපි කතා කරපු asset under management goal එක නැත්නම් සමස්ත crowd fund එකේ අගය ඩොලර් 1 බිලියන් දක්වා යන්න බලාපොරොත්තුවක් තියෙනවා 2022 දී. ඉතින් ඉතලා කිව්වා වගේ ඉන්ටර්නෙට් ආයතනයේ initial public offering එකක් IPO එකක් out කරලා ඕස්ට්‍රේලියන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේදී 2002 අවුරුද්ද වෙනකොට. ඉතින් මෙන්න මේක තමයි අපට ට්‍රේඩින් සඳහා සම්බන්ධ වෙන්න පිළිදී ගත හැකි ට්‍රේඩින් පැකේජස්. නැත්නම් අපි කියනවා නම් ට්‍රේඩින් ටියර්ස්. ඉතින් මේ විදිහට බලුවාම අපිට ටියර්ස් 10ක් තියෙනවා. සමස්ත වශයෙන් අපට පුළුවන් උපරිම ඩොලර් 1,02,300කට ෆන්ඩ් එකකට යන්න. ඉතින් ඔබට පේනවා ඇති ඩොලර් 100 ඔබ පිළිදී ගත්තට පස්සේ ඔබට යන්න අවශ්‍ය තැන අපි හිතමුකෝ ඩොලර් 12,800ක් කියලා. එකපාරම ඩොලර් 12,700ක් ගන්න බෑ. ඔබ එතෙන් යන්න නම් යන්න වෙන්නේ ඩොලර් 100 ට්‍රේඩින් පැකේජ් එක පර්චේස් කරලා ඉවරනට පස්සේ තමයි ඩොලර් 200 ට්‍රේඩින් පැකේජ් එක අන්ලොක් වෙන්නේ. ඉතින් ඩොලර් 200 ට්‍රේඩින් පැකේජ් එක පර්චේස් කරලා පස්සේ තමයි ඩොලර් 400 පැකේජ් එක අන්ලොක් වෙන්නේ. මේ ආකාරයට ඔබට පියවරින් පියවර මිලදී ගන්න සිදු වෙනවා. ඒ ආකාරයෙන් පියවර සිදු අරගත්තොත් ඔබේ 50ක් ට්‍රේඩින් වලට යනවා. පළවෙනි ටියර් 7 දී ඉතුරු 50 යන්නේ රිසර්ච් ඇන්ඩ් මාකටිං වලට. ඉතින් ඉතින් ඉදිරියට තියෙන ටියර් 8 9 10 කියලා කියනවලදී 70ක් යනවා ඔටෝමේටඩ් ට්‍රේඩින් වලට. 30ක් යනවා R&D සහ අපි කතා කරන මාකටිං වලට. ඉතින් මොනවද මේ මාකටිං කියන එක සහ ඇයි මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් යන්නේ කියලා කියන කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඉතින්
රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලදී නැවතත් සිදු වෙන්නේ ඔබට ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙන එකකින්. AI සයන්ස් එක කියලා තියෙනවා එන්ඩෝටෙක් ආයතනයේ සිටින 400ක ප්‍රමාණයකට මේ දැනට තියෙන ට්‍රේඩින් රිසල්ට්ස් වැඩි කරන්න පුළුවන් කියලා තව දුරටත් මේ අපි කතා කරන AI ඩෙවලොප් කරොත් නැත්නම් මේ ට්‍රේඩින් ඇල්ගොරිතම්ස් ඩෙවලොප් කරොත් ඉතින් තව 4 ගුණයකින් ඔබට රිසල්ට්ස් ගන්න පුළුවන් නම් ඔබේ තියෙන ට්‍රේඩින් රිසල්ට්ස් තමයි වැඩි වෙන්නේ. ඔබට ලැබෙන ප්‍රොෆිට් එක තමයි වැඩි වෙන්නේ. ඒ කියන්නේ නැවතත් මේ මුදල් ආයෝජනය කරලා තියෙන්නේ ඔබ අපි අතරටම තමයි. ඒ වගේම විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ දේශීය ප්‍රොමෝට් කරන්න ක්‍රමවේදයක් හදලා දෙනවා. මේක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි. කෙනෙකුට පාඩුවේ තමන්ගේ ට්‍රේඩින් පැකේජ් එක අරගෙන ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ වලින් ඉන්න පුළුවන්. හැබැයි කිසියම් කෙනෙකුට අවශ්‍ය නම් තවත් ඉන්කම් සෝස් එකක් හදාගන්න. අපි දන්නවා මේ වෙලාවේ ලෝකෙ තුල ඉන්කම් සෝස් වැඩි කියලා තරමට තමයි හොඳ. තනි ඉන්කම් සෝස් එකක් මත රැඳලා හිටපු කොට දෙනකොට ගිය අවුරුද්දේදී මේ වෙනකොට 5ක් වෙලා ඉවරයි. ගිය අවුරුද්දේ මේ වෙනකොට අපි දන්නවා ගොඩ දෙනෙක් ගෙවල් වලට වෙලා හිටියා. තමන්ට කාලය ලැබුණ මෙතුවක් කාලයක් නොතිබුණු. හැබැයි තමන්ගේ මුදල් නැත්තම් තමන්ට ඉන්කම් වෙන ක්‍රමවේද නැති වෙලා ගියා. සමහර කෙනෙක් රැකියාවේ වුණා. සමහර කෙනෙක් තිබුණු සැලරි වලින් බේසික් එක විතරයි හම්බුනේ. ඉතින් මේ ආකාරයට බැලුවට පස්සේ කෙනෙකුට වියදම් වලට අවශ්‍ය කරන මුදල් නැති වෙලා ගියා. ඒකත් එක්ක තවත් ඕල්ටර්නේටිව් ඔප්ෂන්ස් ගොඩ දෙනෙක් හොයන්න පටන් ගත්තා. අපි දන්නවා ප්‍රධාන වශයෙන් මම පෞද්ගලික දන්න කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි සමහර නළු නිළිය පවා ඒකට රංගපාන තිබුණු නාට්‍ය සියල්ල නතර වීමත් එක්ක තමන්ගේ තිබුණු ලයිෆ් ස්ටයිල් එක තමන් ජීවිතේ ගත කරන කියා සමහර ගුවන් සේවාවන් සියල්ල නතර වුණා ගමන් පිටන්න. ඒ ආකාරයෙන් මේ හැම දිනාටම තවත් ඉන්කම් සෝර්ස් හොයන්න සිදු වුණා. මේ ක්‍රමවේදයත් එක්ක අවසානයේ ඒ කට්ටියට තේරුණා තමන් කරගෙන හිටපු ක්‍රමවේදය විතරක් හරියන්නේ නැහැ. තවත් ඉන්කම් සෝර්ස් ඕන. ඒ නිසා බහුතර දෙනෙක් තමන්ගේ ට්‍රේඩින් ප්‍රොෆිට් ලබා ගන්න අතරතුර තමන් තවත් ඉන්කම් සෝර්ස් එකක් තියෙනවා නම් ඇයි නොකර ඉන්නේ? ඉතින් ඒ නිසා ඉන්සෙන්ටිව්ස් මාකටිං ස්ට්‍රැටජි එක හරහා ඔබට දේශීය ප්‍රොමෝට් කරන්නත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ හරහා ඔබට ලොකු ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. කොච්චර වගේ පුළුවන්ද කියන එක මම ඉදිරියේ ස්ලයිඩ් එකකදී පෙන්නන්නම්. ඉතින් මම කිව්ව ආකාරයට දැන් ඔබට එන ට්‍රේඩින් වලින් එන ප්‍රොෆිට් එකෙන් 70%ක් ඔබට ඕනෑම වෙලාවක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඉතින් මම තවත් කාරණයක් මේ දේශීය ප්‍රොජෙක්ට් එක ගැන මම දැනගත්තේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 1 වෙනිදා දැනගත්තට පස්සේ ඉඳලම මම දේශීය වලට සම්බන්ධ වෙන්න ආස කරපු කැමතුන තවත් වැදගත් කාරණයක් තමයි දේශීය වල තියෙන full transparent system. ඒ කියන්නේ මේ මුදල් එන්නේ කොහොමද, ට්‍රේඩ් වෙන්නේ කොහොමද, ට්‍රේඩ් වල ප්‍රොෆිට් එන්නේ කොහොමද, මේ එන මුදල් කොයි ආකාරයකට දෙදෙන්නේ කියන එක ක්ලියර් කට් දීලා තියෙනවා. 70%ක් අපිට ට්‍රේඩින් වලින් ගන්න පුළුවන්. 15ක් එක ඉන්ටර්ටෙප් කළ AI ට්‍රේඩින් විදිහට ගන්න අපි කිව්වා මේක චැරිටි වර්ක් එකක් නෙවෙයි. තමන්ගේ ආයතනයටත් ඒ ලැබෙන එකෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න ඕනේ. ඉතුරු 15 නැවතත් ඔබ අපි අතර බෙදෙනවා ඉන්සෙන්ටිවයිස් මාකටිං ස්ට්‍රැටජි එක හරහා. ඉතින් ඒ විදිහට බැලුවාම හැමෝටම තියෙන්නේ වින්-වින් සිටුේෂන් එකක්. රයිට්. යමු ඉදිරියට. මේක ගැන මම දන්නා ගොඩ දෙනෙක් අහන්න බලන ඉන්නවා. මොකද අපේ අය හැමෝම බලන ඉන්නේ කොච්චරක් දැම්මොත් කොච්චරක් එනවද කියලා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ දල වශයෙන් හදපු අවස්ථාව. ඉතින් සාමාන්‍යයෙන් ඔබට ඉන්ඩෝටෙක් ආදීනේ තියෙන ට්‍රේඩින් බොට්ස් ලගේ performance බැලුවොත් එහෙම මම කිව්වා ඉස්සෙල්ලා 800ක් annual trading return එකක් තිබුණු බොට්ස්ලා AI බොට්ස්ලා ඉන්ඩෝටෙක් ආදීනේ සතුයි. ඉතින් මම එහෙම ගාණක් ගන්න නැතුව අපි බලමුකෝ අඩුම ගාණෙන් ගිහිල්ලා. දැන් මේ අපි කතා කරන්නේ 100ක annual return එකක් තිබුණත් කොච්චර විතර රිටර්න් එකක් අපිට අපි ගන්න යොදවන මුදල් ටික කාලයක් අපි උතන කම්පවුන්ඩ් වෙන්න තියලා තිබුණා. මොකද දන්න ඇති කම්පවුන්ඩින් ඉෆෙක්ට් එක කියලා කියන එක තමයි ලෝකයේ 8 වෙනි පුදුමය කියලා කිව්වා. මම නෙවෙයි ඇල්බර්ට් අයින්ස්ටයින්. ඉතින් 8 වෙනි පුදුමයට ඔබ දීලා තිබුණොත් එහෙම ඔබටත් පුදුම වෙන්න පුළුවන් වෙයි අවුරුදු කීපයකට පස්සේ. ඉතින් ඔබට පේන ඇති ඩොලර් 700ක පැකේජ් එක සාමාන්‍යයෙන් මෙතන ගණනය කිරීමේදී ඩොලර් එකක් අපි කතා කරන මෙතෙන් දිනම් අපට USDT තමයි භාවිතා වෙන්නේ. ඉතින් 215යි කියලා ගත්තේ. නමුත් මේ වෙනකොට ඒක 230 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉදිරියට තමයි එන්න අපේ රුපියල තවදුරටත් බාල්දු වෙන්න දුනොත් මේ රුපියලේ අගය සමහරට අපට $1 එකක් ගන්න තව 250ක් වියදම් කරන්න වෙන කාලය එච්චර දුරක නෙවෙයි තියෙන්නේ. ඒ නිසා එතනත් අපට අනිත් පැත්තෙන් බැලුවොත් ගේන් එකක් තියෙනවා. මොකද අපට මේ ප්‍රතිලාභ සියල්ල ලැබෙන්නේ USDT නැත්නම් ඩොලර් එකට සමාන කරන්සි එකකින්, ක්‍රිප්ටෝ කරන්සි එකකින්. ඒ නිසා නොදුනත්ව එතනත් අපට ප්‍රතිලාභයක් ලැබෙනවා.
ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ $700කින් පටන් ගන්න කෙනෙක් සාමාන්‍ය ලක්ෂ එකමාරක් විතර අපි දෙනවා කියලා හිතමු. එහෙම කෙනෙක්ට අවුරුදු දෙකක අවසානයේ ලක්ෂ එකමාරකට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි ඒක ඒ විදිහට මෙයා අවුරුදු 6ක වගේ කාලයක් කියලා කම්පවුන්ඩින් කරොත් ලක්ෂ 27කට වැඩි රිටර්න් එකක් ගන්න පුළුවන්. ඔබට පේනවා ඇති අපි කෙනෙකුට අවශ්‍ය නම් වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න සරලවම තියෙන ඔබේ T එක අප් කරන්න. සාමාන්‍යයෙන් මේ වෙලාවේ මම ඉන්න T එක $700 T එකකින් ඉන්නේ. ඉතින් $700 T එකකින් ඉන්නකොට ඔබට පේනවා ඇති ලක්ෂ 500කට වැඩි රිටර්න් එකක් අවුරුදු 6ක කාලයක් පුරාදී ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ 100ක රිටර්න් එකක් ලැබුණත් මම ඉතලා කිව්වා මේ අගය 800ක තිබුණා කියලා ඉන්ට්‍රොටෙක් ආයතනයේ පහුගිය අවුරුදු 3ක රිටර්න් එක චෙක් කරලා බැලුවොත් හරි යන්නම් ටිකක් තවත් ඉදිරියට. ඉතින් කොහොමද දේශික සම්බන්ධ වෙන්නේ? දේශික සම්බන්ධ වෙන්න කෙනෙකුට කරන්න තියෙන හරියම සරල ස්ටෙප් ටිකක්. ඉතින් දැන් අපි ඉන්නේ ස්මාර්ට්ෆෝන් යුගයක. මම දන්නවා ඔබේ මෙතන ඉන්න කිසිම කෙනෙක් නැතුව ඇති ස්මාර්ට්ෆෝන් එකක් නැති. අනිවාර්යෙන් ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. සමහර අයට ස්මාර්ට්ෆෝන් දෙක තුනක් තියෙනවා. ඉතින් ඔබ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් මුදල් උපයන්න ඔබ දන්නේ නැත්නම් ඔබ ඇත්තටම පිටිපස්සෙන් ඉන්නේ ලෝකෙ. මොකද මේ වෙනකොට තමන් අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමවේද ලෝකෙ ගොඩක් තියෙනවා. අපි මේ දේවල් ගැන දන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය කරන සියලුම ගයිඩන්ස් ටික මම ඉතලා කිව්ව ආකාරයට අපේ ඔෆිෂියල් Facebook page එකෙන් පස්සේ අපේ ඔෆිෂියල් YouTube channel එකේ මම බලාපොරොත්තු වෙනවා link එක වැටෙයි කියලා අපේ chat box එකට. ඉතින් මේ ආකාරයෙන් ඔබට දැනගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන් කොයි ආකාරයෙන්ද මේ අපි කියන setups ටික DayZ එකට සම්බන්ධ වෙන්න ඕන කරන ටික හදාගන්න කියලා. ඒත් එක්කම ඔබට අද දිනේට ආරම්භ කරපු සහෘදයාගෙන් නැත්නම් ආරාධනා කරපු සහෘදයාගෙන් අහගන්න පුළුවන්. ඔහු අනිවාර්යෙන් දන්නවා ඔබ කොහොමද Tron link එක download කරගන්නේ, Binance එකට ගිහලා peer-to-peer හරහා කොහොමද මුදල් ගනුදෙනු කරන්නේ, නැත්නම් ඔබේ රුපියල් දීලා USDT ගන්න, නැත්නම් ඔබේ USDT පසු කාලිනව කොහොමද, නැත්නම් ඔබට ලැබෙන මුදල් කොහොමද මුදල් කරගන්නේ, අපි කියන්නේ රුපියල් කරගන්නේ. මේ හැම දෙයක් ගැනම සියලුම දේවල් ඇදලා ඉවරයි. දැන් ඔබට අවශ්‍ය කරන සියලුම දැනුම ලබා ගැනීමට අවශ්‍ය කරන සියලුම කරුණු කාරණා ටික මේ වෙද්දි මේ පහුගිය මාස 6ක 7ක කාලය පුරාවට අපි හදලා ඉවරයි. ඉතින් එතන ලොකම ක්‍රෙඩිට් එක යන්න ඕනේ මගේ මිත්‍රයා අචිත්ත. ඉතින් අවුරුදු ගණනාවක මේ ක්ෂේත්‍රයේ තියෙන දැනුම ඔහු භාවිතා කරා අපිව දැනුවත් කරන්න. ඉතින් ඇත්තටම මම ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. ඒ ගෞරවය ලබා දෙන්නම ඕනේ අචිත් සහෝදරයාට. ඉතින් මේ විදිහට ඔබට හැකියාව තිබෙනවා තමත් පහසුවෙන් ඔබේ පොඩි ලර්නින් කෝව එකක් ගිහිල්ලා මේ අදාළ කාරණය සිදු කර ගන්න. රයිට්. අවසාන වශයෙන් DayZ මාකටිංగ్ ප්ලෑන් එක සම්බන්ධව යමක් කියන්න ඕන. DayZ මාකටිංగ్ ප්ලෑන් එකේ එක ස්ලයිඩ් එකකින් කතා කරොත් මෙන්න මේ දේ තමයි මට පැහැදිලි කරලා කියන්න පුළුවන් දේ තියෙන්නේ. ඔබ කිසියම් කෙනෙකුට රිෆර් කරොත් ඔබ පාවිච්චි කරමින් ඉන්නකොට ඔබට ලැබෙන දේත් එක දැන් මේ දවස්වල ගොඩ දෙනෙක් DayZ රිෆර් කරනවා. මොකද DayZ වල රිටර්න් එක දැන් මම ඉස්සෙල්ලා කිව්වා 60 ගණන් වල ඇවිල්ලා තියෙනවා. ඒකට දැන් මගේ මිත්‍රයෙක් දැන් ඔහු සම්බන්ධ වෙලා සති දෙකක් විතර. සති දෙකක වගේ කාලයක් පුරාවට ඔහුට ඇවිල්ලා තියෙනවා 136ක රිටර්න් එකක්. ඉතින් බුදුම සන්තෝෂයටපත් වෙලා. සති දෙකකට 136ක රිටර්න් එකක් කියලා කියන්නේ කෙනෙක්ට හිතන්න පුළුවන්. ඔබ ට්‍රේඩ් කරලා තනියම කරන් හොවන්න අමාරුයි. මම ට්‍රේඩර් කෙනෙක් වශයෙන් අවුරුදු 4ක් ඉන්න නිසා මම දන්න නේද කියන්නේ. ඒ කාරණා. හරි. ඉතින් කෙනෙකුට රිෆර් කරොත් ඔහු ලබා ගන්නා ට්‍රේඩින් පැකේජ් එකකින් සියයට 9ක් up to 9% ඔබට කමිෂන් එකක් ලබා ගන්න හැකියාව තියෙනවා. මම ඉතල කිව්වා මේ රිෆර් කරන එක නැත්නම් මේ මාකටිංగ్ ප්ලෑන් එක අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. ඒක රිෆර් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි. ඔබට ඉතල මම කිව්වා වගේ ට්‍රේඩින් රිසල්ට්ස් අරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. නමුත් ඔබට තවත් ඉන්කම් එකක් ගන්න පුළුවන් ක්‍රමයක් විශේෂයෙන්ම ෆොරින් රෙවෙනියු එකක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඔබ නොගනේ ඉන්නේ ඇයි? මේකට මගේ හොඳ මිත්‍රයෙක් කාලයකට ඉහත කියපු උදාහරණයක් තියෙනවා. මම ඒකත් චුට්ටක් කියන්නම්. එක අවස්ථාවක ගොඩක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ඔහුගේ ඩ්‍රයිවර් එක්ක වාහනේ ගමන් කරමින් ඉන්නවා. ඉතින් වාහනේ ගමන් කරමින් ඉන්නකොට මෙයා දැන් ඩ්‍රයිවර්ගේ තියෙන IQ නැත්නම් දැනුම මට්ටම පරීක්ෂා කරන්න කියලා හිතලා පොඩි ප්‍රශ්නයක් අහනවා.
අපි තුමු ඩ්‍රයිවර්ගේ නම සිරිපාල කියලා. සිරිපාල. ඔයාට වාහනේ හැම ඩ්‍රයිව් කරන් යනකොට ඉස්සරහෙන් පේන්න තියෙනවා 500 නෝට්ටුවකුත් වැටිලා 5000 නෝට්ටුවකුත් වැටිලා. ඔයා මොකද්ද ගන්න? සිරිපාල කියනවා ඒකට හරි පහසු ප්‍රශ්නයක් නේ සර් ඇහුවේ. අනිවාර්යෙන්ම මම ගන්න 5000 එකනේ කියන්නේ. වැරදියි. එහෙනම් සර් කියන්නේ සර් මොකද්ද ගන්න? මම 500යි 5000යි දෙකම ගන්න. ඒක තමයි අපට අවස්ථාවන් තියෙනවා නම් ඔබ තීරණය කරන්න 5000 විතරක් කරන් එනවද 500ක් ගන්නද? මෙතන නම් තියෙන්නේ 500යි 5000යි නෙවෙයි අතරම 5000ම දෙකක් වගේ තියෙන්නේ. ට්‍රේඩින් ප්‍රොෆිට් එකක් තියෙනවා අර පැත්තෙන් ට්‍රේඩින් වලට අමතරව ඔබට ඉන්සෙන්ටිවයිස් මාකටිං හරහා ප්‍රතිලාභ ලබාගෙන මේ කියවගොත් තියෙනවා. මෙතන තියෙනවා ටීම් සේල්ස් කමිෂන් කියලා up to 4%. ඒ සම්බන්ධයෙන් අපි ඉන් ඩීටේල් කතා කරමු ඉදිරියේදී. ඉතින් තවත් වැදගත් කාරණාවක් තමයි ඔබට පුළුවන්කම තිබෙනවා ඔබ වරක් හඳුන්වා දුන්නොත් කම්පියුටර් කෙනෙක් ඔහු ට්‍රේඩින් වලට දායක වෙලා ඒ හරහා ලැබෙන ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරනකොට ඒ විත්ඩ්‍රෝ කරන amount එකෙන් 3.5% ඔබට ලැබෙනවා. ඒක නිකන් හරියට ඔබ ඔබේ මිත්‍රයෙක්ට ආරාධනා කරලා කියනවා right මෙන්න මේ බැංක් එකේ FD rate හරිම හොඳයි මේ බැංක් එකේ කියලා ඔයා FD එක දාන්න. අපි දන්නවා ලංකාවේ ඉන්න බහුතර දෙනෙක් FD දාලා FD එකෙන් එන ප්‍රතිලාභ වලින් ප්‍රොෆිට් එකෙන් ඉන්ට්‍රස්ට් එකෙන් මාසේ ගමන නැත්නම් තමන්ගේ අවශ්‍යතාවයන් පිරිමහ ගන්න අය. ඉතින් ඔබ හිතන්න ඔබ ඒ වගේ කෙනෙකුට මේ අපි කතා කරන ප්‍රොජෙක්ට් එකක් නැත්නම් අපි යාට කියනවා රයිට් ඔයා ගිහිල්ලා ලක්ෂ 100ක් දාන්න මේ බැංක් එකේ. ඔබ ඒ බැංකුව හඳුන්වා දෙනවට ඒ බැංකුවෙන් ඔබට යම්කිසි මුදලක් ගෙවනවා. ඒක තමයි අපි කතා කරන විදිහට ඩිරෙක්ට් සේල්ස් කමිෂන් එක. ඊට පස්සේ මාසපතා ඔහු බැංකුවෙන් පොලිය විත්ඩ්‍රෝ කරනවා. ඉන්ට්‍රස්ට් එක විත්ඩ්‍රෝ කරනවා. විත්ඩ්‍රෝ කරනකොට බැංකුවෙන් ඔබට ගාණක් ගෙවනවා. එහෙමනම් කොච්චර හොඳයි. ඉතින් බේසි කියන්නේ අන්න ඒ වගේ ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඔබට පුළුවන් නම් ඔබේ මිත්‍රයන් අතර ට්‍රේඩින් වලට ආරාධනා කරලා ඒ හරහා ඔවුන් ප්‍රතිලාභ ලබා ගන්න අතරතුර ඔහු ට්‍රේඩින් ප්‍රොෆිට් විත්ඩ්‍රෝ කරනකොට මේ පොඩි ගාණක් නෙමෙයි අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් ඔබ හිතන්න මතකට ඩොලර් 1000ක් විත්ඩ්‍රෝ කරන කෙනෙක් හිටියොත් ඔහු විත්ඩ්‍රෝ කරනකොට ඩොලර් 35ක් ඔබට ලැබෙනවා. ඒ වගේ 10 දෙනෙක් ඔබ රිෆර් කරලා තිබුණොත් ඔබට ඩොලර් 350ක් ලැබෙනවා. මොකටවත් නෙවෙයි. ඔබ ඔවුන්ව මුලින් හඳුන්වා දුන්නට ඔවුන් ඊට පස්සේ ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් විත්ඩ්‍රෝ කරනකොට ඔබට ඒකෙනුත් රිටර්න් එක හම්බ වෙනවා. ඉතින් මට මේ වගේ අවස්ථාවක් මේ වගේ ප්ලෑන් එකක් සහ මේ විදිහේ ආයතනයක් ඊට පෙර මාකටිං ප්ලෑන් එකක් ඊට කලින් මට ලැබිලා තිබුණේ නැහැ. ඉතින් මෙතනත් මම දැක්කේ ඇත්තටම සෑහෙන ලොකු ගේන් එකක් තියෙනවා. ඉතින් ඩොලර් 750ක් ඩොලර් 350ක් කියලා කියන්නේ පොඩි ගාණක් මේ වෙලාවේ ඔබට අපි කතා කරන එක ඩොලර් එකෙන් USDT වලින් මේ USDT ඔබට පුළුවන් කෑෂ් කරගන්න රුපියල් වලට මේ වෙලාවේ කෑෂ් කරගන්න පුළුවන් 230කට. ඉතින් ඔබ ගණන් හදලා බලන්න මේ USDT 350 230න් වැඩි කළා සාමාන්‍යයෙන් මගේ ගණිතයත් එක්ක බලුවොත් ලක්ෂ ගණක් ලැබෙන්නේ නැහැ. සමහරවිට රුපියල් 80000ක් විතර වගේ ඔබට නිකන් ඉඳලා ලැබෙනවා. ඊට අමතරව ඔවුන්ගෙනුත් තව කණ්ඩායම් බිහි වුණොත් ඒ කණ්ඩායම් වලින් එන ප්‍රතිලාභ වලුත් ඒ කියන්නේ ඔවුන් විත්ඩ්‍රෝ කරනකොටත් 100ක් ඔබට ලැබෙනවා. 100ක් කියන්නේ පොඩි ගාණක් වගේ දැනනකොට සෑහෙන පිරිසක් ඉන්න තැනකදී 100ක් කියලා කියන්නේ සෑහෙන ලොකු මුදලක්. ඉතින් මේක තමයි ඩේසි මාකටිං හරහා ඔබට ලැබෙන ලොකුම ප්‍රතිලාභය. ඉතින් ඔබට තේරෙනවා ඇති මේ හරහා කොපමණ විදිහේ ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව තිබුණාද කියලා. ඉතින් මේක තමයි අතරම අද දිනේදී මම බලාපොරොත්තු වෙන ඔබත් කතා කරන්න. ඉතින් ට්‍රේඩින් සම්බන්ධයෙන් ඉන්න ට්‍රේඩින් එක්ස්පර්ට් කෙනෙක් නැත්නම් ට්‍රේඩින් පැත්තේ යම් කිසි ප්‍රමාණයක දැනුමක් තියෙන කෙනෙක් වශයෙන් ට්‍රේඩින් කරන්න පුළුවන් ඔබට. ට්‍රේඩින් ඉගෙනගෙන කරන්න ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් හැබැයි ඔබේ ඉමෝෂන් කන්ට්‍රෝල් කර ගැනීම කියලා කියන කාරණේ ඔටෝමේටඩ් ට්‍රේඩින් එක සංසන්දනය කරනකොට ඉතර පහසු කාරණයක් නෙවෙයි. දෙවෙනි කාරණේ තමයි සාමාන්‍යයෙන් ලංකාවට හෝ ලෝකෙට මොනවාම ඔපචුනිටියක් ආවට පස්සේ ඒ ඔපචුනිටි එක කොයිතරම් දුරට තමන්ට ගැලපෙනවද කියන එක හොයාගන්න තමන්ට අපහසුයි. නමුත් මෙතන ඉන්නවා මම ඉස්සලා කිව්වා සෑහෙන පිටසක් සාමාන්‍යයෙන් මේ වගේ ඔපචුනිටි එකක් ලෝකෙට ඇවිල්ලා ලංකාව වගේ සාමාන්‍ය අපේ වගේ රටක් අපි දන්නවා අපි දැනන්නේ හැම වෙලේම ජීවන වෙමිපොතෙන් රටක් තුන්වෙනි ලෝකේ රටක් මේ ආකාරයේ කතානේ අපිට අහන්න ලැබෙන්නේ. ඉතින් අපි විසින්ම තමයි ඒක තුන්වෙනි ලෝකෙන් ඉදිරි පෙළට ගැප්ප යුත්තේ. හරි ඉදිරියට ගන්න ඕනේ. ඉදිරියට ගන්න නම් මේ හැකියාව තියෙන්නේ ලංකාව තුළට
ෆොරෙන් කරන්සිස් ගෙනාවොත් පමණයි. ඉතින් ලංකාව තුළට ෆොරෙන් කරන්සිස් ගේන්න පුළුවන් හොඳ ප්‍රොජෙක්ට් එකක් තමයි මේ හරහා ලැබිලා තියෙන්නේ. ඉතින් ලෝකෙ පුරා මේ වෙදි ලක්ෂ 1.5කට ආසන්න පිරිසක් ඩේසි හරහා සම්බන්ධ වෙලා තිනවා. ඒ ලක්ෂ 1.5න් 2000කට ආසන්න පිරිසක් ලාංකිකයෝ වීම ගැන මම පෞද්ගලිකව ආඩම්බර වෙනවා. සහ ඒක ක්‍රෙඩිට් එක මම දෙනවා සජිත් වගේම අපේ රොහාන් අයිතියට. මොකද ඕන් දෙදෙනා තමයි ලංකාවට අපට මේ ඩේස් ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් මුලාකුරු කියලා දුන්නේ. නැත්නම් මේ වගේ දෙයක් තියෙනවා කියලා කියන එක සම්බන්ධයෙන් මේ ඔපචුනිටි එක සම්බන්ධයෙන් දැකලා අපි හොයලා මේ ගැන ගොඩක් දේවල් ගැන කතා බහ කරලා ලෝක පුරා තියෙන සම්බන්ධතාවයන් වැඩි දියුණු කරගෙන ඒ හරහා මේකේ තියෙන ඉදිරියට තියෙන රිස්ක් ගැන අපි කතා කරලා රිස්ක් එක අපි පටන් ගන්නකොට තිබුණ ප්‍රමාණෙත් එක්ක දැන් මේ සම්බන්ධයෙන් සෑහෙන ලොකු කොන්ෆිඩන්ස් එකක් ඇතිවෙලා තියෙනවා. මොකද රිසල්ට් ඩිලිවර් කරලා තියෙනවා. ජනවාරි මාසේ 10 වෙනිදා අපි 12700කින් සම්බන්ධ වෙනකොට එච්චර ලොකු ඩිලිවරි එකක් තිබුණේ නැහැ. ආරම්භ වෙන තරක්නේ. ආරම්භ වෙන ප්‍රොජෙක්ට් එකක්. නමුත් දැන් මේ අපි ඉන්නේ අවුරුදු භාගයකට පස්සේ නැත්නම් මාස 6කට එහාට ගිහිල්ලා රිසල්ට් එක්කයි මේ කතා කරන්නේ. ඒ නිසායි මම ඔබට කියන්නේ දැන් බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔබට අවස්ථාව තියෙනවා ඔබේ රිස්ක් කැපිටල් එක. ඒක ලංකාවේ ඔබ මට දෙගොල්ලන්ටම අලුත් මාතෘකාවක් අලුත් වචනයක් රිස්ක් කැපිටල් එක. ඔබට අවධානයේ යෙදිය හැකි මුදල ගෙවල් දොරවල් උකස් කරලා දාන්න යන්න එපා. වාහන විකුල්ලා කරන්න යන්න එපා. ලබන සතියේ ඔබේ ගෙවන්න තියෙන වාර්කයට අදාළ කර මුදල දාලා දෙන්න එපා. ඒවා රිස්ක් කැපිටල් නෙමෙයි. ඒකත් අපි පැහැදිලිව කියන්න ඕන. මේ ආකාරයට ඔබට හැකියාව තිබෙනවා නම් පුළුවන් ඩේසි එක සම්බන්ධ වෙලා සෑහෙන දුර ගමනක් යන්න. ඒ වගේම ලංකාව තුළට ඔබේ ඉන්න මිත්‍රයන්ට ලංකාවෙන් එළී ඉන්න මිත්‍රයන්ට මේක ඊටත් වඩා වැදගත් වෙයි. ලංකාවෙන් එළී ඉන්න අයට මේ අවස්ථාව ලබා දෙන්න. ඒ හරහා රට තුළට ඩොලර්ස් ගේන්න ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්.